හොඳයි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දක්වා ඉගෙනගත්ත කරුණු කාරණා සුරේ විභාගයට එයි කියලා විශ්වාස කරන්න පුළුවන් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මට එදා අපි ප්‍රශ්න පත්‍රයක් විශේෂයෙන් ප්‍රශ්න පත්‍රයක් ආසන්නතම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරා උත්තර ලිව්වා පොඩි ප්‍රශ්නයක් වුණා ඒ තමයි ඒකට අදාළ රෙකෝඩින් එක අවසානයේ බලනකොට තාක්ෂණික හේතුවක් මත ඒක ලබා ගැනීම පිළිබඳ ගැටලුවක් තියෙනවා ඒක ගණ්ඩ විදිහක් නැහැ ඒ නිසා ඒක ආපහු YouTube එකට අප්ලෝඩ් කරගැනීමේ හැකියාවක් නැහැ නමුත් එදා සම්බන්ධ වෙච්ච නෝනාට අද දවසේ කතා කරන කරුණු කාරණා සහ ලබන සතියේ කතා කරන කරුණු කාරණා මූලික කරගනිමින් විභාගයට මුහුණ දෙන්න පුළුවන් සාර්ථකව ගැටලුවක් නැහැ. එදා අපි කතා කරේ ආසන්නතම ප්‍රශ්න පත්‍රයේ උත්තර ටිකත් එක්ක කතා කරේ. හරිද? එතකොට අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා සමහර කරුණු කාරණා ඒවා ආපහු විශේෂයෙන් අපි ලියාගෙන නේද? ඒවා ගැන වැඩි අවධානය යොමු කරලා අපි කටයුතු කරමු. මොකද පසුගිය පේපර් දිහා බලද්දී පේපර් එකට එන්න පුළුවන් තැන් මොනවද කියලා හඳුනාගෙන තියෙනවා. එතකොට ඒක සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. හරිද? ඒතර කේස් ස්ටඩි එක සම්බන්ධයෙන් ඔයාලා හැම වෙලාවෙම කේස් ස්ටඩි එකම ලියන්න. මම කිව්වා ගෙදර ඉඳන් ලියන්න කියලා. ඒ දීලා තියෙන ඒවායින් කීපයක් ලියන්න කිව්වා ලෑස්ති වෙන්න. මොකද මේකෙන් උපරිම ලකුණු ලබා ගන්නවා කියලා කියන්නේ අපිට ඒ සාමාර්ථයක් කොහොමත් ලබා ගැනීමේ පහසුව තියෙනවා. උපරිම මේ පේපර් එකේ ලකුණු 80කට එහා ස්කෝර් කරගත්තොත් බොහොම පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. එහෙනම් හැමෝම ලකුණු 80කට එහා ගන්නවා කියන තැන ඉඳන් කටයුතු කරන්න. මම ඔයාලගේ මිඩ් එක්සෑම් එක දිහා බලද්දි තේරිච්ච දෙයක් තමයි ඔයාලා විශාල වශයෙන් කියන්නේ විශාල සිසුන් ප්‍රමාණයක් මම දැන් සිසුන් 3 දෙනෙක් වගේ ප්‍රමාණයක් හැරෙන්න අනිත් ඔක්කොම ලකුණු 75ට එහා ගත්ත අය තමයි හිටියේ 100 ගත්ත අයත් හිටියා ඒ නිසා ඔයාලට එතෙන්ට යන්න පුළුවන් බොහොම පහසුවෙන් ඒ නිසා මේ විභාගයටත් ඒ බර එහෙමම තියලා සැලකිය යුතු කාලයක් ඒ සඳහා වැය කරලා උපරිමයෙන්ම කටයුතු කරන්න හරි එහෙනම් මම අපේ පළවෙනි පාඩම තමයි මේකේ පාඩම් ඔයාලා දන්නවා ශ්‍රමික සම්බන්ධතාවයෙන් පස්සේ එන පාඩම් තමයි අපි කතා කරන්නේ. එතකොට ශ්‍රමික සම්බන්ධතාවයෙන් පස්සේ එන පාඩම් අතර අපි ගත්තොත් ඉස්සල්ලාම අපි කතා කරපු පාඩමක් විදියට ටිකක් හැබැයි මේක ඉස්සල්ලාමත් නෙවෙයි මම ටිකක් මැදට ගිහිල්ලා කතා කරේ. ඒ තමයි තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද කියන එක. එතකොට මේකේ අවධානය යොමු කරන්න ඕන තැන තමයි විශේෂයෙන්ම මෙන්න මේ කාරණාව ලියාගන්න මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධති සඳහා භාවිතා කරන විකල්ප පද. ඕක හැම සැරේම අපිට අහලා තිබුණු තැන. හරිද? ඒතර මානව සම්පත් කළමනාකරණය සඳහා යොදා ගන්න ලබන විකල්ප පද මොනවද කියන එක අනිවාර්යෙන් අපෙන් අහනවා. ඒ වගේම ඊගාට මෙන්න මේ කොටස මොකද්ද HRMIS Human Resource Management Information System හරිද එතකොට මේකේ තිබ්බ දේවල් ටික හරිද මේකේ තිබ්බ දේවල් ටික අනිවාර්යෙන් අපිට වැදගත් මෙතනින් අපේ ප්‍රශ්න අහනවම තමයි එතකොට උඩින්ම අපිට තිබුණා සංවිධානයේ රැකියා හා අනිකුත් ආධාරක දත්ත. එතකොට සංවිධානයේ තිබුණා නේද? සංවිධානයේ තිබුණා රැකියා සහ ආධාරක දත්ත තිබුණා. මෙතන. ඊට පස්සේ මේකේ තිබුණා මෘදුකාංග software තිබුණා නේද? software තිබුණා. මෙන්න මේ ටික තිබුණා. ඊට පස්සේ මේකේ තිබුණා hardware තිබුණා. හරි? hardware තිබුණා. ඊට පස්සේ අපි ගත්තට පස්සේ මේකේ usersලා ප්‍රයෝජනෙ ලබන්න පාවිච්චි කරන්න ප්‍රයෝජන ලබන්නන් කවුද නේද ඒ කට්ටිය ගැන අහලා තිබුණා ඊට පස්සේ සංවිධානයේ ප්‍රතිපත්ති සංවිධානයේ policies සා process ප්‍රතිපත්ති සා ක්‍රියාවලිය ක්‍රියාමාර්ග ඒ කියන ඔක්කොම මේක ASCII තිබුණා ඊට පස්සේ මේකේ තිබ්බා manual operation තිබුණා හස්තමය ක්‍රියාත්මක වීම manual නේද හස්තමය වශයෙන් ක්‍රියාත්මක වීම ඒ වගේම කාර්ය මණ්ඩලයේ මේක ASCII හිටියා ස්ටාෆ් එක ඒ වගේම මේකෙත් එක්ක employee data සේවකයන්ගේ දත්ත තිබුණා
හරිද? මේ ටික තමයි මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතියක් ගත්තට පස්සේ මේකේ මූලිකාංග විදියට අපි දැක්කේ. ඒතර මෙන්න මෙතනින් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවාමයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් අපි අනිවාර්යෙන් යොමු කරන්න ඕනේ. හරිද? ඒ නිසා මේකට අදාළ නෝට් එක ඔයාලා ගාව තියෙනවා. ඒ නෝට් එක ආපුවම මේ මතක් කරන්නේ පාඩමෙන් පාඩමට අද පුළුවන් තරම් පාඩම් යම් ප්‍රමාණයක් මම කතා කරලා ඉවර කරනවා. එතකොට මට පුළුවන් ආ ඊගා දවසේ මේකට අත ගහන්න නැතුව මේ පාඩමට අත ගහන්න නැතුව මෙතනින් ඉස්සරහට ඒ කාරණාව කරගෙන යන්න. හරිද? එහෙනම් මෙන්න මේවා අවධානයෙන් යුක්තව ලියලා තියාගන්න. මොකද්ද? මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතිය සඳහා භාවිතා කරන විකල්ප පද. ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරණය සඳහා අද වෙද්දී පාවිච්චි කරනවා මානව සම්පත් කළමනාකරන පද්ධති කියන වචනය, සේවක දත්ත හා තොරතුරු පද්ධති කියන වචනය, සේවාදායක තොරතුරු පද්ධති කියන වචනය, ඒ වගේම මානව සම්පත් තොරතුරු පද්ධති කියන වචනය, විද්‍යුත් මානව සම්පත් පද්ධති කියන වචනය, තොරතුරු තාක්ෂණ මානව සම්පත් කළමනාකරන පද්ධති කියන ඒවා විකල්ප වශයෙන් පාවිච්චි කරනවා. ඒතර මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතියක අඩංගු මූලිකාංග තමයි මේ අපි කතා කරේ සංවිධානයේ රැකියාව සහ ආධාරක දත්තයන් ටික. ඒක අතරේ software hardware usersලා ප්‍රයෝජන ලබන්න සංවිධාන ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග, ඒ වගේම හස්තමය වශයෙන් ක්‍රියාත්මක වීම, ඒ වගේම ස්ථාපක ජීවනතන් කාර්ය මණ්ඩලය, සේවක දත්ත, මෙන්න මේ ටික තමයි මේක ASCII තිබ්බේ. එහෙනම් ඕක අනිවාර්යයෙන්ම අවධානයෙන් යුක්තව බලා ගන්න ඕනේ. හරි. ගිය පාර අපිට ප්‍රශ්නයක් අහලා තිබුණා මානව සම්පත් කළමනාකරන යෙදුම් පද්ධතිය තුල අඩංගු නොවන්නේ කුමක්ද කියලා. ඒක අවධානයෙන් යුක්තව ඒ කාරණාවත් බලලා ඉවර කරලා තියාගන්න. ඊට පස්සේ මෙන්න මේකේ වැදගත් එක තමයි මෙන්න මෙතනින් අනිවාර්යෙන් ප්‍රශ්න අහන්න තියෙන ඉඩකඩ වැඩි අපිට. ඒ තමයි මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතිය ගොඩනැන්වීමේ පියවර. මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතිය ගොඩනැන්වීමේ පියවර. එතකොට මේකේ ප්‍රධාන පියවරයන් තිබුණා 6ක්. ඒක තමයි මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධති, මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධති සැලසුම් කිරීම. හරිද? ඊට පස්සේ ඒකේ දෙක අපි දැක්කේ මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධති නිර්මාණය කිරීම. මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධති නිර්මාණය කිරීම. ඊගාවට අපි දැක්කේ සැපයුම් කරුවන් තෝරා ගැනීම. සැපයුම් කරුවන් තෝරා ගැනීම. සැපයුම් කරුවන් තෝරා ගැනීම. සැපයුම් කරුවන් තෝරාගත්තයින් පස්සේ අපි ආවේ මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතියට අදාළ නිලධාරීන් පුහුණු කිරීම. මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතියට අදාළ නිලධාරීන් පුහුණු කිරීම. හරි. ඊගාට අපිට තිබුණේ මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීම. මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීම. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තිබුණේ මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතිය ඇගීම හා නඩත්තු කිරීම. මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතිය ඇගීම හා නඩත්තු කිරීම. මේක ASCII තියෙන කාරණා කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම මෙන්න මේ පියවර ටික විභාගයට අහන්න පුළුවන් එක තැනක් තමයි මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතිය ගොඩනැංවීමේ පියවර කීයද? පියවර කීයක් තියෙනවද? පියවර 6යි. ඊගා ප්‍රශ්නේ අහන්න පුළුවන් මෙන්න මේ පියවරක් නොවන්නේ කුමක්ද කියලා හෝ පියවරක් වන්නේ කුමක්ද කියලා අහන්න පුළුවන්. හරිද? ඒතර මොනවද? එක ගත්තොත් මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතිය සැලසුම් කිරීම, මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතිය නිර්මාණය කිරීම, මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතියට සම්බන්ධ වෙන සැපයුම් කරුවන් තෝරා ගැනීම, මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතියට අදාළ නිලධාරීන් පුහුණු කරන්න ඕනේ. ඊගාට මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීම අපි කරන්න ඕනේ. ඊට පස්සේ මානව සම්පත් කළමනාකරන තොරතුරු පද්ධතිය ඇගීම සහ නඩත්තු කිරීම කරන්න ඕනේ. හරිද? එහෙනම් ඔය කාරණා ටික
මේකේ ඇතුළත් වෙලා තියෙනවා. මෙන්න මේක විශේෂයෙන් බලා ගන්න. හරි. ඕකේ නෝට් එක ලියා ගන්න ඕනේ නැහැ. ඔයාලා ගාව නෝට් එක තියෙනවා. මම මේ මතක් කරගෙන යන්නේ. එතකොට මේ පාඩම ASCII ඔන්න ඔය තැන් දෙක සුවිශේෂයි. තේරුණාද? තුනයි කියන්නේ. විකල්ප පද කියන එකයි අඩංගු උපාංගයක් තුල අඩංගු කරුණු කාරණා ටිකයි මෙන්න මේ පියවර ටිකයි අනිවාර්යෙන්ම ඕක සුවිශේෂී තැනක් ගන්නවා ඔය පාඩම ASCII. හරිද? ඒ නිසා ඒක අවධානයෙන් බලා ගන්න. ඊගාට අපිට යන්න පුළුවන් ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණ අභියෝග එහෙම නැත්නම් challenges HRM challenges මොනවද කියලා නේද? international challenges. එතකොට මෙන්න මේකෙදි අපිට අනිවාර්ය තැනක් තමයි බහිර්ගත සේවා දායකයන් කියන්නේ කවුද? හරිද? බහිර්ගත සේවා දායකයන් කියන්නේ කවුද කියන එක අනිවාර්යෙන් අපිට වැදගත් වෙනවා. කවුද බහිර්ගත සේවා දායකයන් කියන්නේ? යම් කිසි රටක පුරවැසි භාවයේ තිබෙන දැනට తాවකාලිකව වෙනත් රටක ජීවත් වන එසේ රැකියාවක නිරත වන ඕනෑම පුද්ගලයෙක් බහිර්ගත සේවා දායකයෙක් ලෙස හඳුන්වනු ලබයි. තේරුණාද? එතකොට එයා තමයි බහිර්ගත සේවා දායකයා කියලා කියන්නේ. ඊගොල්ලන්ට අහනවා අපෙන් සංවිධාන ජාත්‍යන්තරකරණයට ලක් කරන්න පුළුවන් අධියර කීයක් තියෙනවද කියලා. ඇත්තටම අධියර කීයක් තියෙනවද? 5ක් තියෙනවා. අධියර 5ක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි ව්‍යාපාර සංවිධානයේ නිෂ්පාදන දේශීය වෙළඳපොළට පමණක් සීමා වෙලා තියෙනවා නම් ඒක අපි සලකන එක පියවරක් විදියට. හරි ජාත්‍යන්තරයට ලක්කරණයට අදාළ අධිර 5ක් කිව්වට ඒක දේශීය වශයෙන් ක්‍රියාත්මක වෙන එකක්. දෙක තමයි ව්‍යාපාර සංවිධානයේ සිය නිෂ්පාදන දේශීයව සිදු කරන අතර රටවල් කිහිපයකට සිය වෙළඳපොළ ව්‍යාප්තිය සිද්ධ කරලා තියෙනවා. අර හෙට්ටි සීමා සහිත හෙට්ටි නේද? හෙට්ටිගොඩ සමාගම කියන්නේ හෙට්ටිගොඩ ඉන්ඩස්ට්‍රීස් කියලාම තියෙන්නේ. දම්රෝ වගේ ආයතන මම ඔයාලට ඒ දවස්වල උදාහරණ දුන්නේ. ඒතර අන්න ඒ වගේ තත්ත්වයක්. තුන්වෙනි එක අපිට පුළුවන් ව්‍යාපාර සංවිධාන සිය මෙහෙයුම් කටයුතු වලින් සමහරක් භෞතිකව සිය මව් රටින් එපිටට රැගෙන ගොස් ක්‍රියාත්මක වෙනවා. දැන් ඇමරිකානු රටවල් ඇඟලුම් කර්මාන්තශාලා ක්‍රියාත්මක වෙනකොට ඇඟලුම් මහන එක කරන්නේ ඒ රටවල් මම කිව්වා කැරිබියන් දූපත් වලට අරන් ගිහිල්ලා ඒවා කරනවා කියලා. හැබැයි අපේ රටනත් එහෙම වෙනවා. දැන් අපේ රටෙත් එහෙම ව්‍යාපාර ආයතන තියෙනවා දැන්. හිතන්නකෝ දැන් ෂර්ට් එකක් ඇමරිකන් ඩොලර් 1000යි 1500යි 2000යි. එහෙම මේඩ් ශ්‍රී ලංකා කියලා ඇමරිකාවේ ගිහිල්ලා බැලුවොත් එම තියෙනවා ෂර්ට්. ඉතින් හිතන්නකෝ ඇමරිකන් ඩොලර් 1000යි 1500 සාමාන්‍ය ෂර්ට් එකක්. හොඳ එකක් ගත්තොත් එහෙම හිතා ගන්නත් බෑ. මම මම දැකලා තියෙනවා රුපියල් ලක්ෂ 40 45යි ෂර්ට් එකේ වටිනාකම. රුපියල් ලක්ෂ 45යි. දැන් ඊටත් වඩා වැඩි. ඉතින් මේවා අදින අයත් ඉන්නවා නේද? ෆ්‍රොග්ස් දැකලා තියෙනවා කියන්නේ ගවුම් දැකලා තියෙනවා ලක්ෂ 12 13 කාන්තාව අඳින ගවුම් ලක්ෂ 12 13 ඒවා දැකලා තියෙනවා. එතකොට මේවා මිලදී ගැනීම සඳහා තියෙනවා ෂෝරූම් වල. හරිද? එතකොට හිතන්නකො ලක්ෂ 45ක් දින ෂර්ට් එක. දැන් ඔරලෝසු ගැන මම කතා කරලා තියෙනවා ඔය ඉතිස්සෙල්ලා නේද? ඔරලෝසු තියෙනවා කෝටි කමාර කෝටි 2 කෝටි 3 ඔරලෝසු වුණ තරම් තියෙනවා. එතකොට ඒ වගේ නිෂ්පාදන ලෝකේ පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ රටවල් තියෙනවා. එතකොට තුන්වෙනි අධීරයේදී මව් දේශ සීමාව අභිබවා ගිහිල්ලා මේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. හරි. හතරවෙනි එක ව්‍යාපාර සංවිධානයේ සම්පූර්ණයෙන්ම බහුජාතික සමාගමක් බවට පත්වන අතර රටවල් රාශියක තම මෙහෙයුම් කටයුතු සිදු කරනවා. දැන් ඔයාලා ඔය දකින ජුනිලීව ගත්තොත් එහෙම ජුනිලීව ලංකාව විතරක් නෙවෙයි අල්ලලා තියෙන ආසියාතික රටවල් සමූහයක් අල්ලලා ඉවරයි. දැන් අපේ රටේ යුනිලීව අයින් කරන්න කිව්වොත් එහෙම අපිට කන බොන දේවල් වලින් යුනිලීව පාවිච්චි කරන දේවල් හිතා ගන්න බැරි තරම් ප්‍රමාණයක් අහිමි වෙලා යයි. ඒක ඇත්තටම ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව කියලා කිව්වට මේක ඇතුලේ ඉන්දියාව ආක්‍රමණය කරලා තියෙන්නේ පෙහිවීම. දැන් මෑතක ඉඳන් ඒක සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරලා දැන් තෙල් වලට ප්‍රශ්න ආවේ නේද? තෙල් දැන් සම්පූර්ණයෙන්ම එයාලගේ අධිකාරීත්වයේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ දැන් ඒකත් සමාගමක් තමයි. මව් සමාගමෙන් එළියට ඇවිල්ලා ලංකා ඉන්දියන් ඔයිල් කම්පැනි එකක් විදියට ඇවිල්ලා තියෙනවා. ඒතකොට දැන් ඔය අදානි වගේ සමාගම් නේද? ඒතකොට ඉන්දියාවේ විතරක් නෙවෙයි අනිත් රටවල් වල ක්‍රියාත්මක වෙනවා. ඒතකොට ඒවා බහුජාතික සමාගම් විදියට තමයි අපි දකින්නේ. ඔය නෙස්ලේ සමාගම නේ. ඒතකොට ඒවා බහුජාතික සමාගම් විදියට එළියට ආපු ඒවා ගිය පාර අහලා තිබුණ බහුජාතික සමාගම් ගැන.
පස්වෙනි එක තමයි ව්‍යාපාරයේ ජාත්‍යන්තරකරණය ලක් කළ හැකි උපරිම අවස්ථාව විදියට අපි දකින්නේ මව් සමාගමේ අවශ්‍යතාවයන් ගැන සලකන්නේ ලාභයේ සැලකිල්ලට අරගෙන තමයි ව්‍යාපාර කටයුතු කරන්නේ පිරිවැය සැලකිල්ලට අරගෙන. එතකොට අන්න ඔය අධීරයන් පහ ගැන විභාගෙට අහනවා. හරි. ඊගොඩ අපිට මෙතනින් අහන්න පුළුවන් ඊගොඩ ප්‍රශ්නේ තමයි ජාත්‍යන්තරකරණයට ලක් කිරීමේදී යොදාගත හැකි සේවාදායක මිශ්‍රණය එක්කෝ අපි ව්‍යාපාරයක් පටන් ගන්න රටට ගියාට පස්සේ ඒ රටෙන් සේවකයෝ ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඉන්දියාවට අපි ගියා නම් ඉන්දියාවෙන් සේවකයෝ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවෙන් සේවකයෝ අරගෙන යනවා. එතෙන්ද කළමනාකරණය සඳහා ප්‍රධාන රැකියා ලබා දෙනවා. එහෙම නැත්නම් අවශ්‍යතාවය මත පදනම් වෙලා නේද? යෝග්‍ය සේවාදායක පූර්ණ ප්‍රවේශය කියලා පාවිච්චි කරන්න පුළුවන්. දැන් චීන ව්‍යාපෘති ලංකාවේ ගොඩාක් ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඒවට චීනෙන් ඇවිල්ලා බහැලා දැන් කොළඹ නම් 5 දෙනෙක් ගත්තොත් එක්කෙනෙක් චීනෙක් කියන තැනට ඇවිල්ලා තියෙනවා කියලා හැමෝම කියනවා නේද? පෞද්ගලික කාලේ එහෙම ප්‍රශ්නත් ඇවිල්ලා තිබුණා කාන්තාවන්ටත් විශේෂ අඩත්කේට්ට වුණා කියලා ඒවත් කතා බහක් ගියා. ඉතින් ඒ නිසා විදේශීය රටවල් වලට යනකොට ඒ රටවල් වලින් ගන්න පුළුවන් පූර්ණේ පිළිබඳව කතා කරනවා. ඊගොඩ අපිට කතා කරන්න තියෙන්නේ බහිර්ගත රැකියා පැවරුම් වලදී ව්‍යාපාර සංවිධාන මුහුණ දෙන අභියෝග. හරිද? ව්‍යාපාර සංවිධාන මුහුණ දෙන අභියෝග. දැන් ඔයාලට මම තව දෙයක් කියන්න ඕනේ මේ පාර ප්‍රශ්න පත්‍රයේ එනකොට අපි කරපු පාඩම් ටික මොනවද කියලා අපෙන් පිළිවෙලට අහනවා. එතකොට අපි ඒ කරපු පිළිවෙල එහෙට දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට දැන් මම පළවෙනි පාඩම ඉවර කරලා දෙවෙනි පාඩම මොකක්ද කරේ? තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම, පස්වෙනි පාඩම ওই විදිහට පාඩම් ටික පෙළගස්සලා තියෙනකොට දැන් එයාලා දන්නවා ඔයා ගාව තියෙන නෝට්බුක් එක පිළිවෙලට මෙන්න මේ පාඩම් වලින් තමයි තියෙන්නේ කියලා. මම කියන එක පැහැදිලි ගන්න තේරුම් ගන්න හොඳට. හරිද? මම මෙන්න මේකයි කියන්න යන්නේ. දැන් ඔයාට මම HRMIS Human Resource Management Information System ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරන අභියෝග challenges ඊට පස්සේ diversity හරි ethics strategy උපායක්‍රමික මානව සම්පත් කළමනාකරණය ඊට පස්සේ motivation අභිප්‍රේරණය ඊට පස්සේ ගැටුම් කළමනාකරණය සංවිධාන චර්යාව සංජානනය හරි මේ විදිහට පාඩම් ටික මම කරපු පිළිවෙල එහෙට දුන්නා කියලා හිතන්නකෝ. ඒක දෙන්න ඕනේ ඈ. එතකොට ඒ පිළිවෙලට එහෙන් දුන්නාට පස්සේ ඔයාලා ගාව තියෙන නෝට් එක මේ පිළිවෙලට තමයි තියෙන්නේ. හරි? ඔයාලා ගාව තියෙන නෝට් එක මේ පිළිවෙලට තියෙන්නේ. ඒතොර එයාලා දන්නවා මේ පිළිවෙලටම ප්‍රශ්න පත්‍රේ හැදුවොත් මොකද වෙන්නේ? මේ පිළිවෙලටම ප්‍රශ්න පත්‍රය හැදුවොත් ඔයා ගාව පොත තියෙනවා ඔයාට පුළුවන් මේවට මේව පෙරලගෙන උත්තර හොයාගෙන යන්න. හරිද? ඒ පිළිවෙලටම තියෙනවනේ. එතකොට ටක් ගාලා මේ පාඩමේ මේ ප්‍රශ්න ටික තිබ්බ ඒක ඉවරයි. ඊගා පාඩමේ මේ ප්‍රශ්න ටික තිබ්බ ඉවරයි. හරිද? ඒ නිසා පිළිවෙලටම ඔයා උත්තර ටික ලියන්න. ප්‍රශ්නයක් නෑ පොතේ පෙරලගෙන යන්න පුළුවන්. හැබැයි ඒ නිසා අනිවාර්යයෙන්ම මෙයාලා උපක්‍රමයක් විදිහට පාවිච්චි කරනවා. මේ පාඩම එකට දායි මෙතනින් තියෙන එකක් දෙකට දායි මෙතන එකක් තුනට දායි මෙතන එකක් හතරට දායි මෙහි එකක් අටට දායි තැන් වලට දායි පාඩම්. හරිද? එක පාඩමක් පස්සේ ප්‍රශ්න ගොඩක් අහන්නේ නැහැ කියන්නේ. HRMIS එකේ එකක් අහලා ඊට පස්සේ diversity එකක් දාලා ඊට පස්සේ ආයෙ HR එහෙම අහන්නේ නැහැ. HRMIS එකේ ප්‍රශ්න ටික එතරම් අහනවා. diversity එකේ දෙවෙනියට අහන්නේ නැතුව සමහරවල් diversity එකේ ප්‍රශ්න ටික අහයි මේ අන්තිමේට. motivation ගැන දායි ඉස්සරහට. සංවිධාන චර්යාව මැදට දායි. මං කියන්නේ මේ පාඩම් ටික උඩයට මාරු කරනවා. අනිවාර්යයෙන් මාරු කරනවා. හේතුව තමයි මොකද ඔයාලා ළඟ පොත තියෙනවා කියලා දන්නවනේ. ඔයාලා ළඟ පොත තියෙනවා කියලා දන්නවා. එහෙනම් මේ කාලේ අඩු වැඩි කරගන්න ඕන නිසා එතකොට හරියට ප්‍රශ්න වලට උත්තර ලියන්න යනකොට සමහරවිට ඔයාලට අගමුල පෙරලා ගන්න ගියාට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒක පටලවීම සඳහා මේකේ ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම උඩයට එහෙට මෙහෙට දාලා තමයි දෙන්නේ. ඒ නිසා කල්පනාවෙන් හොඳට අවධානයේ හිටියොත් ඔයාලට පුළුවන් මේකේ උපරිම ලකුණු ප්‍රමාණය ගන්න. හේතුව ඔය එකපාරක් දෙපාරක් තුන් පාරක් හරි මේ නෝට් එක හොඳට කියවලා තිබුණා නම් පාඩම් ටිකත් එක්ක මේ ටික පෙළගස්සගෙන තිබුණා නම් ඔයාලට ටක් ගාලා කොතනද මේක තිබ්බේ කියලා ඔයාලට ටක් ගාලා අවබෝධයක් එනවා. ඒ අවබෝධයත් එක්ක ඒක කරගන්න ඕනේ. හේතුව පැය 3 කියන එක ටක් ගාලා ගෙවිලා යනවා. ඉරි ගහන්න තියෙනවා වගේම ලියන්න තියෙන ඉරි ගහන්න 60ක් තියෙනවා. ඒ 60 ලියලා ඉවර වෙද්දි ලියන්න කේස් ස්ටඩි එකත් එක්ක එතන ඉඩ කාලයක් ඕනේ අපිට නේ. ඒතකොට ඒ සඳහා එතන ලියන්න ප්‍රශ්න 5යි. ඊට අමතරව කේස් ස්ටඩි එකේ මූලික ප්‍රශ්න දෙකක්. ලකුණු 10 එකක් සහ 5 එකක්. ඒතකොට ලියන ඒවා ඔක්කොම තියෙනවා
5යි 6යි 7ක් තියෙනවා. හරි. ලකුණු 7ක් තියෙනවා. මේ 7න් ලකුණු 40ක් හම්බ වෙනවා. මුල් පහට පහ ගන්න දෙනවා. සිද්ධියක් දිනේ වැරදි ටික පෙන්නලා දෙනවා ලකුණු 10ක් දෙනවා. ඒ සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග වලට ලකුණු 5යි ලකුණු 40ක් හම්බ වෙනවා. එහෙනම් එතනත් ඔයාලට අනිවාර්යෙන් ලියන්න පැය දෙකක වගේ කාලයක් ඔයාලට ගන්න වෙයි නේද? ඒ නිසා මෙතනත් එහෙට මෙහෙට 60 ගහන්න ගියාට පස්සේ ඔයාලට විනාඩියක් වගේ කාලයක් එන්නේ. ඒතකොට එහෙනම් ඒක ගහන්න නම් හරියටම ගහ ගන්න නම් ඔයා මේ පිළිබඳව හොඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. එක පාරටම පොතෙන් බලා මම දෙන්නම් වැඩේ කියලා හිතාගෙන ඉන්න එපා. එහෙමත් කරගන්න බැරි වෙයි. හරි? ඒ නිසා මේ පාඩම් ටික උඩට මාරු වෙයි කියන එක මම ඔන්න කලින්ම මතක් කරා. එහෙනම් ඊගාවට අපි කතා කරන්න ඉන්නේ බහැරගත රැකියා පැවරුම් වලදී ව්‍යාපාර සංවිධාන මුහුණ දෙන අභියෝග. ඒතර අනිවාර්යයෙන්ම ව්‍යාපාර සංවිධාන මුහුණ දෙන අභියෝග ඔයාලගෙන් අහනවා. ඒ පාර මගේ වේගය ගැන අහලා තිනවා වේගය වැඩි වගේ කියලා. වේගය වැඩි වෙන්න විදියක් නැහැ හේතුව මම මේ රිවිෂන් එකක් වගේ කරන්නේ. ඒකට මේ කාලය ඇතුළත අපි එතෙන්ට යමු. හරි? එතෙන්ට ගිහිල්ලා ඒ කටයුත්ත අපි කරමු. මේ බලන්නකෝ. බහැරගත රැකියා පැවරුම් වලදී ව්‍යාපාර සංවිධාන මුහුණ දෙන අභියෝග ගත්තට පස්සේ වෘත්තීය සංවර්ධනයට බාධාවක් කියලා සමහර අය සංජානනය කරගන්නවා. හින්දා යන්නේ මේක එපා කියලා හිතා ගන්නවා නේද? ඊට පස්සේ සංස්කෘතික කම්පැනි අපි කතා කරලා තියෙනවා. ගිය පාරත් ওই ප්‍රශ්නේ අහලා තිබුණා. සංස්කෘතික කම්පැනි කියන එක. ඊට පස්සේ සංස්කෘතිය පිළිබඳ බහැරගත සේවා ගැන ලබා දෙන පූර්ව පිටත් වීමේදී ලබා දෙන දැනුම් හැකියාවන් ප්‍රමාණවත් නොවීම නේද? අද වේදී විශාල වශයෙන් බලපාලා තියෙනවා. ඒ වගේම ශිල්පීය දක්ෂතා පිළිබඳව විතරක් අවධානය යොමු කරලා කවුරු හරි විදේශගත කරනවා නම් එතන ඇතිවන්නා වූ ගැටලුව. ඒතකොට ශිල්පීය දක්ෂතාවයේ තිබ්බට වැඩක් නැහැ. එයාට ඒ අදාළ සංස්කෘතියට හුරු වෙන්න පුළුවන් ඉඩකඩ නේද? එයාගේ වටපිටාව, එයාගේ පාරිසරික කියන්නේ වටපිටාව කියලා කියන්නේ එයාගේ පෞල් පසුබිම. ඒතකොට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ද බැයිද? මේ වගේ කරුණු කාරණා සියල්ලක්ම සැලකින්නට ගන්න ඕනේ. සමහර වෙලාවට අපිට කරදරයක් වෙච්ච අය ඒකේ නිදහස් වීම සඳහා අපි රට යවනෝනේ. සමහර දෙමව්පියෝ දරුවෝ යවන්නේ මේ ඉන්නකොට හරි කරදරයක් ඒ හින්දා කොහොම රට යවන්න ඕන කියලා රට යවනවා. ඈ ඊට පස්සේ සමහරලාට තියෙන පෞල් ප්‍රශ්න නේද? ඊට පස්සේ සමහරලාට අපි විදේශ රටකට ගිහිල්ලා ආවට පස්සේ අපේ දැනුම ප්‍රයෝජනට ගැනීමට අවස්ථාවක් ලබා නොදීම, ඒ වගේම පිට රටක විශාල කාලයක් සැලකිය යුතු කාලයක් අපි ඉඳලා ආවනම් අපිට අපේ සංස්කෘතියට ආපහු හුරු වෙන්න සැලකිය යුතු කාලයක් ගත වීම වගේ කරුණු කාරණා අපිට බාහිරගත රැකියාව පැවැත්ම සම්බන්ධයෙන් බලපානවා. ඒතර ඔය කරුණු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒතර ඔයා පාඩම් විදියට ওই ටික මතක තියාගන්න ඕනේ. මේ පාඩම කියලා කියන්නේ මෙන්න මේක. ඒතකොට මේකෙන් මෙන්න මේ වගේ දේවල් අහන්න පුළුවන් කියලා. ඒකයි මම මේ පාඩමත් එක්ක මතක් කරලා දෙන්නේ. එතකොට මේකෙන් මිදෙන්න මොනවද කරන්න ඕනේ කියලා අහුවොත් එහෙම සමහරවිට විභාගයට අහන්න පුළුවන් මේ පාර බහිර්ගත රැකියා පැවරුම් වලදී සංවිධාන මුහුණ දෙන අභියෝග අවම කර ගැනීමට කෙබඳු ක්‍රියාමාර්ග ගත හැකිද කියලා. එහෙනම් කෙබඳු ක්‍රියාමාර්ග ගත හැකිද කියවනම් ඔයා බහිර්ගත රැකියා පැවරුම් වලදී මුහුණ දෙන අභියෝග දැනගෙන ඉන්න ඕනේ නේද? එතකොට නිවැරදි මට්ටමේ සංස්කෘතියට හුරු කරවන්න ඕනේ, පුහුණුව නිසිපරිදි ලබා දෙන්න ඕනේ, යාවල ඇදීමට ලක් කරන්න ඕනේ. ලංකාවට ආපුවම යාගේ දැනුම කියවන් පාවිච්චි කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඒවා තමයි කරන්න ඕනේ. හින්දා අර ඍචුම උත්තර ලියනවට වඩා ටිකක් වෙනස් විදිහට අහන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒතර බහිර්ගත රැකියා පැවරුම් සම්බන්ධයෙන් අහන්න පුළුවන් ඇතිවන ගැටලු අවම කර ගැනීම සඳහා සංවිධානයට අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා අහන්න පුළුවන්. හරිද? ඒතර ඔන්න මම ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණ අභියෝග සම්බන්ධයෙන් කතා කරා. දැන් මම එනවා උපායක්‍රමික උපායශීලී මානව සම්පත් කළමනාකරණයට. උපායක්‍රමික උපායශීලී මානව සම්පත් කළමනාකරණයට. ඒතර මේකේ අහන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා. සාමාන්‍ය උපායශීලී මානව සම්පත් කළමනාකරණය කියන එක නිර්වචනය කරවුවොත් එහෙම අපි දන්නවා උපායශීලී මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ මානව සම්පත් කළමනාකරණ පද්ධති ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් ස්ථාපිත කිරීමත් ක්‍රියාත්මක කිරීමත් තුළින් සංවිධානයේ සංයුක්ත උපායශීලී අරමුණු ළඟා කර ගැනීමට හැකිවනසේ සේවාදායකයන්ගේ නිපුණතාවයන් හා චර්යාවන් හැඩගැස්වීමේ ක්‍රියාවලිය.
සේවාදායකයන්ගේ නිපුණතාවයන් සහ චර්යාවන්. එතකොට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? නිපුණතාවයන් සහ චර්යාවන් හැඩගැස්වීමේ ක්‍රියාවලිය. ඉතින් මේක තමයි ඇත්තටම අද වෙද්දී ක්‍රියාත්මක වෙන වැඩසටහන. බලාපොරොත්තු වෙන්නේ මේකම තමයි. මොකද ඒ තුල තමයි සේවකයෙක්ගේ දක්ෂතාවයන් අගය කරන්න පුළුවන්කම තියෙන්නේ. හරිද? දැන් ඔයාලට මේ පාඨමාලාවත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් විදිය සහ ඉදිරියේදී තව මොනවද කරන්න පුළුවන් කියන දේවල් පිළිබඳව මම සාකච්ඡා කරනවා. ඒක මම විභාගයට පස්සෙත් ඔයාලට දැනුවත් කිරීමක් කරන්න. මට පුළුවන්කමක් හම්බුණා පහුගිය කණ්ඩායම් වලට විශේෂ අවස්ථාවන් කීපයක් අරන් දෙන්න. ඉතින් මේ අවස්ථාවන් ඔයාලටත් අරන් දෙන්න මම උත්සාහ කරනවා. අපි බලමු මම ඉදිරියේදී දැනුවත් කිරීම ටික කරන්නම් මොනවද කරන්න පුළුවන් කියලා. හරිද? ඉස්සල්ලාම විභාගෙ ලියලා ඉමු. විභාගෙ ලියලා ඉවර වෙලා මම ඒ ගැන කතා කරන්න නේ. විභාගෙට පස්සේ සතිය අපිට පුළුවන් ව්‍යාපෘති ගැන සකස් කිරීම සම්බන්ධයෙන් කතා කරනවා. එතකොට මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නම් ඉදිරියේදී මේ පාඨමාලාවේ වටිනාකම තවදුරටත් වැඩි කර ගැනීම සඳහා ඔයාලට කරන්න පුළුවන් මොනවද කියන එක. හරි? ඊට පස්සේ ගිය පාරත් අහලා තිබුණා මයිකල් ආම්ස්ට්‍රෝන්ගේ 2007 පොතේ සඳහන් වෙලා තිබුණු මානව සම්පත් කළමනාකරණයට අදාළ උපායක්‍රමික කරුණු තුනක් ගැන කතා කරලා තිබුණා. ඒකේ මානව සම්පත් තරංකාරී වාසීන් අතර ප්‍රධාන මූලාශ්‍රය කියලා අපි කිව්වා. උපායක්‍රමික සැලසුම් ක්‍රියාවට නැන්වීම මිනිස් සම්පත මගින් සිදු වෙනවා කියලා කිව්වා. ඒ වගේම ව්‍යාපාර සංවිධානයේ දැක්ම සහ ඒ ළඟා කරගත යුත්තේ කෙසේද යන්න හඳුනා ගැනීමට මේක ප්‍රවේශයක් බවට පත් වෙලා තිබ්බා. එතකොට ඊගාවට අපෙන් අනිවාර්යයෙන්ම අහන තැනක් තමයි මෙන්න මේ සංයුක්ත උපායක්‍රමික මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් අපි කතා කරනකොට මේකේ ප්‍රධාන කාරණා දෙකක් දෙපැත්තකට බෙදලා හඳුනාගත්තා. ඒක තමයි අභ්‍යන්තර සහ බාහිර සාධකයන් සම්බන්ධයෙන්. එතකොට සංයුක්ත උපාය මාර්ග තිබුණා නේද? සංයුක්ත උපාය මාර්ග තිබුණා. ඒ වගේම මේකේ සමස්ත මානව සම්පත් උපාය මාර්ග තිබුණා. එතකොට මේ සමස්ත මානව සම්පත් උපාය මාර්ග යටතේ ඊට පස්සේ අපි ඕනනම් මේක කොටස් වලට බෙදා ගන්න පුළුවන්. මේක ඇත්තේ දාන්න පුළුවන් බෙදලා දක්වන්න තිබුණා. මානව සම්පත් ලබා ගැනීම සම්බන්ධයෙන් ඒ වගේම මානව සම්පත් සංවර්ධනය සම්බන්ධයෙන් ඒ වගේම අපිට පුළුවන් ඕනනම් මානව සම්පත් ප්‍රතිලාභ තීරණය කිරීම සම්බන්ධයෙන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රමික සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් මේ විදිහට බෙදා දක්වන්න තිබුණා. ඊට පස්සේ මෙන්න මේකේ ප්‍රධාන වශයෙන් ගත්තට පස්සේ මේකේ තියෙනවා මොකද්ද? අභ්‍යන්තර සහ බාහිර කියලා කාරණා දෙකක්. මේ එකක් අපි කතා කරනවා අභ්‍යන්තර පරිසරය අනිත් එක අපි කතා කරනවා බාහිර පරිසරය. ඕකනේ තිබුණේ නේද? සංයුක්ත උපක්‍රමික මානව සම්පත් කළමනාකරන උපාය මාර්ගය යටතේ අපි කතා කරපු ඔය රූප සලහනක් අපි මතකනේ ඇන්ද? එතකොට මේකේ අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය ගැන අපිට කතා කරන්න තියෙනකොට අභ්‍යන්තර පරිසරය ASCII අපි දකිනවා හැම වෙලාවෙම මොකද්ද? අර ඔයාලා අහලා තියෙනවා SWOT විශ්ලේෂණය කියලා අහන්නේ මේකේ strength weakness ශක්තිය සහ දුර්වලතාවයේ තියෙන අභ්‍යන්තරයේ ඒ වගේම අවස්ථාව සහ තර්ජනයේ තියෙන්නේ කොහෙද? බාහිර පරිසරයේ. ඉතින් මේ පාර අහන්න පුළුවන් ව්‍යාපාර සංවිධානයක් සාර්ථකත්වයේ සරහා ළඟාවීමේදී බාහිර පරිසරයේ සහ අභ්‍යන්තර පරිසරයේ කෙරෙහි කෙබඳු අවධානයක් යොමු කළ යුතුද කියලා. දැන් අපෙන් කෙලින්ම අහන්න නැතුව ඒ වගේ අහන්න පුළුවන් නේද? දැන් එතකොට බලන්නකෝ අවබෝධයක් නැති කෙනෙකුට උත්තරයක් ලියා ගන්න බැරුව යනවා. අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය කෙරෙහි කෙබඳු ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් අවධානය යොමු කරන්න පුළුවන්ද? එතකොට දැන් අද වෙද්දී බාහිර පරිසරයේ තියෙන තර්ජනය දැන් ව්‍යාපාර පවත්වාගෙන යාමට මේ අද වෙද්දී තියෙන ප්‍රශ්න දැන් මේක අහන්න පුළුවන්ම තැනක් එන්නේ වර්තමාන මෙන්න මේ තියෙන ගැටුම්කාරී තත්ත්වයක් එක්ක. ඇයි ඒ? දැන් අද බලන්නකො ව්‍යාපාර කරගෙන යන්න බෑනේ ඩොලර් එකේ ප්‍රශ්න තියෙනවනේ. දැන් පිටරටින් වාහන ගෙන්නන්න බෑ. පිටරටින් ඖෂධ ගෙන්නන්න බෑ. පිටරටින් අමුද්‍රව්‍ය ගෙනල්ලා මේ නිෂ්පාදන කටයුතු කරගෙන ගියා. ඔක්කොම අමාරු වෙන්නේ.
ඒතර මොකද්ද මේ එයාට ආපු ත්‍රෙඩ් එක? මේ බාහිර පරිසරයේ තිබ්බ සාධකයක්. මේ වෙනත් ආයතන වලින් ආපු තර්ජනයකට එහා ගිය තර්ජනයක්. නේද? එහා ගිය තර්ජනයක්නේ. ඉතින් මම ඔයිට කලින් මීට අවුරුදු ගානකට කලින් කියපු කරුණු කාරණා ටිකක් තමයි මේ දැන් ඔය වෙමින් පවතින්නේ. මොකද මම අර මූල්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න බැංකු නිලධාරීන්ට ඉගැන්වීම් කටයුතු කරනවානේ. එතකොට ලංකාවේ ඉන්න සියලුම බැංකු වල ඉහළ නිලධාරීන්ට දේශන කටයුතු කරනවා. ඔවුන්ගේ ඉහළ විභාගයන් සඳහා ඒ අවස්ථාවවලදී මම ඔය මතක් කරපු දෙයක් තමයි ඒවකට දැනටත් ලංකාවේ දැන් මේ ළඟදී ගහපු සල්ලි ප්‍රමාණය හැරෙන්න ලංකාවේ තියෙන සමස්ත මූල්‍ය වටිනාකම තමයි මුදල් ප්‍රමාණය තියෙන්නේ රුපියල් කෝටි ලක්ෂ 6ක්. ඒ කියන්නේ කෝටියේ වගත්තොත් එහෙම ලක්ෂ 6ක් තියෙනවා. කෝටියේ ඒවා ලක්ෂ 6ක්. මේ කෝටිය මේක බෙදා ගන්න තමයි ලංකාවේ හැමෝම ෆයිට් කරන්නේ. ඒතර මේකෙන් සමහර කොටස් මේක ලක්ෂ 60 sorry කෝටි 60 කෝටි 70 කෝටි 100 කෝටි 200 ඒ වගේම කෝටි 2000 කෝටි 3000 කියලා ඔහොම බෙදාගත්තට පස්සේ මේක බෙදා ගන්න තමයි මේ රටේ ඉන්න සියලුම දෙනා හොරකන්නේ. එතකොට මේකේ සමහර පිරිසක් මේක විශාල වශයෙන් අත්පත් කරගෙන දැනනමක් තියෙනවා. එතකොට මෙන්න මේක ලංකාවේ ඇතුළේ විතරයි මේක තියෙන්නේ. හැබැයි මෙතනින් එහාට ගිහිල්ලා අපි ජාත්‍යන්තරයත් එක්ක කටයුතු කරන්න නම් මේ රුපියල් කොළ වලින් අපිට කිසිම දෙයක් කරන්න බෑ. ඒ ජාත්‍යන්තරය පිළිගන්නා විනිමය මාධ්‍යයක් කරා ක්‍රියාත්මක වීම සඳහා අපිට ඕන වෙනවා ඔය ඩොලර් හරි ස්ටර්ලින් පවුන්ඩ් හරි ජපන් යෙන් හරි ඒ වගේ ඩොයිච් මාක් වගේ දෙයක් හරි අන්න ඒ වගේ එකකට අපිට යන්න වෙනවා. එතකොට මංගාව ඒව නැත්තම් කිසිම වැඩක් නැහැ. මම රුපියල් 5000 කොළ 100ක් 200ක් අතේ තියාගෙන ඉන්දියාවේ හිටියා කියලාවත් ඇමරිකාවේ හිටියා කියලාවත් රුසියාවේ හිටියා කියලාවත් කිසිම කඩේකින් ප්ලේන් ටිකක්වත් බොන්න බෑ. මොකද ඒ අය ඒවට දෙන්නේ නැහැ. එතකොට ජාත්‍යන්තරය තුල අපි යමක් කරගන්න නම් අපිට ඩොලර් ඕන වෙනවා. ඒතර ඩොලර් තිබ්බොත් විතරයි අපේ රටට පුළුවන් වෙන්නේ පිට රටින් ඔය කියන ඖෂධ ටික ගෙන්නන්න, වාහන ගෙන්නන්න, ඕන කරන ඇඳුම් පැළඳුම් මේ දේවල් ඔක්කොම ගෙන්නන්න නම් අනිවාර්යයෙන් මේ ඩොලර් ප්‍රමාණය තිබිය යුතුයි. ඒ ඩොලර් මේ වෙනකොට නැහැ. ඒ නිසා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. දැන් තෙල් ගෙන්නා ගැනීමට හැකියාවක් නැහැ. ඒතර අපි ඩොලර් ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳ ගැටලුවකුත් තියෙනවා. සාමාන්‍ය විදේශ ශ්‍රමිකයන් ඉවර ප්‍රමාණයක් සහ අපි අපනයන හරහා ලබා ගන්න දේවල් තමයි ඩොලර් උත්පාදනය වෙන්නේ. ඊට අමතරව අපි ඩොලර් ණය ලබා ගැනීමේදී අපිට යම් ප්‍රමාණයක් හම්බ වෙනවා. හැබැයි ණය ආපහු ගෙවනකොට ආපහු අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඒවා නිසියාකාරයෙන් කළමනාකරණය නොකිරීම නිසා දැන් මේ වෙනකොට අපි රට ආර්ථිකමය වශයෙන් ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා. ඉතින් මේකේ සමහර වෙලාවට මේ ප්‍රශ්න හේතු කරගෙන ආපහු අපේ රට ස්වයංපෝෂිත මට්ටමට යන්න බැරි නෑ නේද? නමුත් ඒක ලොකු අමාරු වැඩක්. නමුත් යන්න බැරිත් නෑ ඕනේ නම් යන්න පුළුවන්. ඒතර මෙන්න මේක අහන්න පුළුවන්. සංයුක්ත උපාය මාර්ග සැලකිල්ලට ගැනීමේදී අභ්‍යන්තර සහ බාහිර පරිසරය පැහැදිලි කරන්න. එහෙම නැත්නම් වර්තමානයේදී බාහිර පරිසරයෙන් ඇතිවන්නා වූ තර්ජනය ව්‍යාපාරයන් සඳහා කෙසේ බලපායිද වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න. හරි. සර් අපිට කරන්ට් එක නැහැ. අනේස ගිය සතියේ මේ සතියේ රෙකෝඩින් දෙක YouTube එකට දාන්න පුළුවන්ද? අද එක මම කොහොම හරි දාන්නම්. හරිද? ප්‍රශ්නේ තියෙන්නේ ගිය සතියේ එක මට කරගන්න බැරි වුණා. කරගත්තා මම පන්තිය කරානේ. නමුත් ඒක රෙකෝඩින් එක මොකක් හරි Zoom එකේ ප්‍රශ්නයක් වෙලා රෙකෝඩින් එක පිළිබඳ ගැටලුවක් ඇවිල්ලා තිබ්බා. අද ඒක මම දෙන්නම්. ඒ වගේ මේකේ උත්තර ටික ඔයාලා හිටපු යාළුවෙක්ගෙන් ටක් ගාලා ෂෙයා කරගන්න. යාළුවෙක් හිටපු කෙනෙකුට කතා කරලා ඒක කරගන්න. මේ දවස්වල කැම්පස් වල එක්සෑම් තියෙනවා කියලා මම දන්නවා. ඒ නිසා ඒ ඇයට ඒකයි මම කිව්වේ මේකප් ටෙස්ට් එකක් ඕන වුණොත් අරන් දෙන්නම් කියලා. ඒතර මතක තියාගන්න මේ වගේ ප්‍රශ්න එහෙනම් අපින් අහන්න පුළුවන්. ඒතර ඔතන විශේෂ වැදගත්කමක් තියෙන තැන. ඒ වගේම අපෙන් අර අහුවා ගිය පාරත් අහලා තිබුණා උපායක්‍රමික මානව සම්පත් කළමනාකරන ප්‍රවේශයන් ගැන අපි කතා කරනකොට අහලා තිබුණා. ඒක සම්පත් පාදක කොටගත් ප්‍රවේශයක් තිබ්බා. ඒ වගේම ඉහළ කාර්යඵල ප්‍රවේශයක් තිබුණා. ඉහළ කැපවීම කළමනාකරන ප්‍රවේශය තිබුණා. ඉහළ සහභාගීත්ව කළමනාකරන ප්‍රවේශය තිබුණා. උපායශීලී මානව සම්පත් කළමනාකරණයේ වැදගත් වූ ප්‍රවේශයන් ලෙස ඒවා අපිට දකින්න පුළුවන්. හරිද? ඒතර ඔය ප්‍රවේශයන් හතර ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ.
ඊගොඩ අහන්න පුළුවන් එකක් තමයි උපායශීලී මානව සම්පත් විදායකයෙක් වර්තමානයේ කොයි වගේ දැනුම් සම්භාරයකින් යුක්ත කෙනෙක් වෙන්න ඕනේද කියලා. ඒතකොට අපෙන් කෙලින්ම අහන්නේ මෙහෙම උපායශීලී මානව සම්පත් කළමනාකරු කෙබඳු පුද්ගලයෙක් විය යුතුද කියලා ඇහුවොත් එහෙම අපි මානව සම්පත් කළමනාකරණය පිළිබඳව හසල දැනුමක් තියෙන්න ඕනේ, ප්‍රායෝගික දැනුම කියාවක් තියෙන්න ඕනේ, තොරතුරු තාක්ෂණය පිළිබඳව අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම වර්තමානයේදී තොරතුරු තාක්ෂණය පිළිබඳව කතා කරද්දී මෘදුකාංග භාවිතා කිරීම සම්බන්ධයෙන් එයාට ඉහළ දැනුම් හැකියාවක් තියෙන්න ඕනේ. මෘදුකාංග ඉස්සරට වඩා අද පාවිච්චි කරනවනේ නේද? ඒතර අද ඉස්සරට වඩා මෘදුකාංග පාවිච්චි කරන නිසා මේවා පිළිබඳව ඉහළ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒතකොට ඒ නූතන මානව සම්පත් කළමනාකරුවන් පිළිබඳව තියෙන කරුණු කාරණා ඒ වගේම වෙනස් වීම වලට ඉක්මනින් හැඩ ගැහෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. දැන් අපි කොරෝනාත් එක්ක ලොකු වෙනස්කම් සිද්ධ කරගත්තා නේද? ඒ නිසා තමයි අද ඔයාලට හම්බ වෙලා තියෙන මේ අවස්ථාව, මේ පාඨමාලාව හදාරන අවස්ථාව ඇත්තටම හම්බුනේ මේ කොරෝනා හින්දා. නැත්තම් ඔයාලට හම්බ වෙන්නේ නැහැ. ඒතර මේක ෆිසිකලි ඇවිල්ලා කොළඹ හරි නුවර හරි කරන්න කිව්වනම් එන්න අපහසුයි ඕන තරම් ඉන්නවා. ඒ නිසා පහුගිය කාලේ පුරාවට ෆිසිකලි ඇවිල්ලා මේක කරපු කණ්ඩායම් වලදී උපරිම ළමයි 190යි 200යි වගේ මගේ මතක හැටියට 195 බැච් වගේ තමයි ගියේ. 160 තමයි අපි ඒ කාලේ බඳව ගන්නේ. ඒතර 195ක් හිටියා. ඒ වගේ ප්‍රමාණයක් තමයි සම්බන්ධ වෙන්නේ. නමුත් ඒ සම්බන්ධ වෙන්නේ බොහෝ සිසුන් ප්‍රමාණයක් ඉන්නේ පෙරදින විශ්වවිද්‍යාලයේ අනිත් විශ්වවිද්‍යාල වලින් එන ප්‍රමාණය කොහොම අඩු වෙන්න හේතුවක් තමයි මොකද දුර බැහැර ඉඳන් එන අය අඩු වීම නිසා. මොකද ජපුර කැලණිය කොළඹ රජරට හැබැයි යාපනයේ ඉඳමුත් ආවා. එම විශ්වවිද්‍යාල වලින් ආවා. නමුත් එන ප්‍රමාණය යම් ප්‍රමාණයක් අඩු වෙලා තිබුණේ. නමුත් මේ වතාවේ මේ කොරෝනා වගේ දෙයක් එක්ක හැමෝටම ඉන්න තැනක ඉඳන් සම්බන්ධ වීමට ඉඩකඩ හම්බෙච්ච නිසා ඒ විශ්වවිද්‍යාල වල සැලකිය යුතු විසුම් ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්නවා. අපි මේ කියන්නේ නම් වෙනස් වීමත් එක්ක වෙනස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඔයාටත් ඒක එහෙමයි මටත් ඒක එහෙමයි මානව සම්පත් කළමනාකරුවෙක් හැටියට එයාටත් ඒ හැකියාව තියෙන්න ඕනේ. දැන් මේකේ වාසියක් තමයි ඉස්සර අපි එකතු වෙලා කතා කරමු කියලා කියපු අය දැන් එකතු වෙලා කතා කරන්න ඕනේ. ඇත්තට මම ගත්තත් මම බොහෝ වෙලාවට ඉස්සර වැඩි කාලයක් ගත කරනවා හෝටලයකට ගිහිල්ලා ටී එකක් බීලා සුවදශීලීව කතා බහ කරලා ඉන්න. ඕක තමයි කරන්නේ. සමහරවල් කොළඹ ඉඳන් මෙහෙනවා මෙහෙ ඉඳන් කොළඹ යනවා. ඒ ඔක්කොම කරන්නේ සමහරට පැයක වගේ අපේ සාකච්ඡාව. ඉතින් මේ සාකච්ඡාවට අපි සම්බන්ධ වෙන 3 දෙනෙක් වෙන්න පුළුවන් 4 දෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් විශාල කාලයක් කැප කරලා අපි ඒකට ගියා. නමුත් අද දැන් කවුරු හරි මට ෆිසිකලි කතා කරවුවොත් අනිවාර්යයෙන්ම මම කතා කරන්නේ එහෙම එන්න ඕනේ අපි Zoom meeting එකක් ගමු කියලා. ඉතින් එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙනස පැහැදිලි නේද? එහෙනම් වර්තමානයේ ඉන්න මානව සම්පත් කළමනාකරුත් මෙන්න මේ වගේ වෙනස් වෙන්න ඕනේ කියන එක මතක තියාගන්න. මම මේ කියන්නෙම පේපර් එක ASCII ඍජුව නූතන මානව සම්පත් කළමනාකරුගේ හැකියාවන් සහ දක්ෂතාවයන් මොනවද කියලා අහන්න නැතුව නූතන මානව සම්පත් කළමනාකරු කෙබඳු පුද්ගලයෙක් විය යුතුද කියන එක අපෙන් අහන්න පුළුවන්. ඒතර අපි උත්තර ලියනකොට ඇඩ්වාන්ස් විදිහට ලියනකොට අනිවාර්යයෙන්ම අපිට උපරිම ලකුණු ටික හම්බ වෙනවා. ඒතර කාටවත් අඩු කරන්න බෑ එක ලකුණක්වත් නේද? ඒතර ඔයා HRෙන් දන්නවා කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. මොකද නෝට් එකට එහා ගිහිල්ලා ඔයා යමක් ලියන නිසා. හරි. ඊගාවට ඔන්න අපි එනවා ඊගාව පාඩමට. මොකද්ද? විවිධත්ව කළමනාකරණය. Diversity management. හැබැයි ලයිට් කපන දැන් අහලා තියෙන ප්‍රශ්නයක් කරන්ට් එක නැති වුණොත් වෙලාවට පේපර් එක එවා ගන්න බැරි වුණොත් මොකද කරන්න කියලා. බැරි වුණොත් අපි බලමු මේ වෙලාවට නේද? හැබැයි බැරි වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා ගොඩාක් වෙලාවට ෆෝන් එකෙන් ෆොටෝ ගාලා නිවන්නේ. ලැප්ටොප් එකක් පාවිච්චි කරනවා නම් එයාට බැටරිය පාවිච්චි කරගන්න පුළුවන්. නමුත් ඩෙස්ක්ටොප් එකක් පාවිච්චි කරන කෙනෙකුට නම් ඒක ප්‍රශ්නයක් තියෙනවා. රවුටර් එක පාවිච්චි කරනවා නම් ඉතින් ඩෙස්ක්ටොප් එකකින් නම් මේ වැඩේ කරගන්න බැරි වෙයි නේ. අනිවාර්යයෙන්ම ඔයා පේපර් එක ෆෝන් එකෙන් තමයි WhatsApp කරා වගේ එක ෆෝන් එකෙන් බලලා ලියා ගන්න වෙන්නේ. ඕන නම් කෙනෙකුට පහසුකම් ටික තියෙනවා නම් පේපර් එකේ print එකක් හරි අරගෙන මේ වැඩේ කරගන්න පුළුවන්. දැන් ඔයාලට මේ සතියේ මම අනිවාර්යයෙන්ම එහෙන් ගෙන්නගෙන දානවා ආන්සර් ෂීට් එක. කියන්නේ පිළිතුරු පත්‍රයේ ඔයා print එකක් අරගෙන තියාගන්න එපේ නේද?
මිඩ් එක්සෑම් එකකටත් ඔයාලා ඒක ලෑස්ති උනේ. ඒක මම ලෑස්ති කරලා ඒවට මේ සතියෙම. එතකොට ඒක අරගෙන තියාගන්න නැත්නම් ලං වෙලා ඒක කරගන්න බෑනේ. ඒකත් තියාගන්න. වෙලාව චුට්ටක් එහෙම වුණොත් ඒක බලමු. දැම්මම කලබල වෙන්න එපා. ඔයාලා වැඩිපුර වෙලාවක් අරගෙන වංචාවක් කරනවද නැද්ද කියන එක මෙහෙම බලන්නේ. නේද? වෙන මොනවත් නෙවෙයි බලන්නේ. දෙන වෙලාව සාමාන්‍ය විනාඩි 15ක් වගේ වෙලාවක් දෙන්නේ මේක අප්ලෝඩ් කරන්න. නමුත් ඉතින් මම දකින දේ තමයි සමහර ගියා පාර පේපර් වල සමහරලා විනාඩි 25 30 35 45 වෙච්ච වෙලාවලුත් තියෙනවා. මේ රෂ් එක වැඩි වුණාට පස්සේ එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා ගැටලුවක් නැහැ. සමහර ළමයිගේ සෙන්ඩ් කරපුවා උතනින් පෙන්නලා සෙන්ඩ් වුණා කියලා. නමුත් මෙහෙට ඇවිල්ලා නැතුව ආපහු කතා කරලා ගත්ත ඒවාත් තිබ්බා. හරි. එතකොට ඒ නිසා ඇඩ්මිෂන් එක නම් ඇත්තටම ඇඩ්මිෂන් එක ඕකේ වෙලා තියෙන්නේ මටත් ඇඩ්මිෂන් එකක් කියන්නේ ඇඩ්මිෂන් ටික ඕකේ කියලා පණිවිඩය හම්බුණා. මම හිතන්නේ මෙහි අද වෙනකන් තිබුණා වැඩ වගේක්. එතකොට ඒ ටික යම් ප්‍රමාණයකට දැන් ඉවර වෙලා ඇති. ඒ කියන්නේ හිත ඉඳන් ඒ ඇඩ්මිෂන් ටික ඉවරයි. මේ වෙනකොට එක්සෑම් කීපයක්ම තියෙනවා. ඔයාලගේ එකක් තියෙනවා 27 වෙනිදා උසස් ඩිප්ලෝමා එකේ එක්සෑම් එකක් ඉදාම තියෙනවා මිඩ් එකේ එක්සෑම්. ඒ වෙලාවට. ඒතකොට ඒ නිසා මේ ඇඩ්මිෂන් ඉෂුව කරන එක හිත ඉඳන් කරයි. එතකොට තව අපේ මිඩ් එක්සෑම් එකක් තියෙනවා ආය අප්‍රේල් 3 වෙනිදාත් එකක් තියෙනවා නේ. ඒකට ළමයි මම කිව්වේ 500කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා කියලා. 510ක් අතර ව්‍යාපෘති වෙලා තිබුණා. ඒකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් එක්සෑම් එක කරා. එතකොට ඒ නිසා ඔක්කොම මේ එක උඩේ ඇවිල්ලා තියෙන්නේ. ඊට අමතරව වැඩ කරන අයට තවත් ප්‍රශ්නයක් නේ. කොන්වොකේෂන් එක තියෙනවා 31. ඒකටත් වැඩ කරනවා. ඒ නිසා ඔක්කොම අර කඩිගුල වගේ හෙට මෙහෙට දුවනවා පයින්නවා. ඉතින් ඒකත් එක්ක මේ වැඩ ටික වෙලාවට යනවා. නමුත් ඔයාලට හෙට ඉඳන් ඇඩ්මිෂන් එක හම්බ වෙයි. ඇඩ්මිෂන් එක ඔක්කොම ඕකේ වෙලා තියෙන්නේ. මම දැන් තාම ඔයාලට සින් කරපු නැති එක විතරයි තියෙන්නේ. සමහරට අද රැයක් කියන්න බෑ. ඒක උදේ වෙද්දි සැලකිය යුතු ප්‍රමාණයක් සමහරවල්ලාට හම්බෙලා තියෙන්නේ. හරි. ඇඩ්මිෂන් එකේදී මොකක් හරි වරදක් තිබ්බොත් අපි ලබන සතියේ කතා කරමු. ඒක කොහොමද නිවැරදි කරගන්න ඕනේ කියලා. වෙන මොනවද ප්‍රශ්න තියෙනවද කියලා බලමුකෝ. හරි. ඇඩ්මිෂන් එක සඳහා මුදල් ගෙවීම සම්බන්ධයෙන් අහලා තිබුණේ. මුදල් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට 14 නෙවෙයි පොඩිමෙම්ම දවස් අරගෙන ගෙවන්න. ඒ අතරතුර කාට හරි තවදුරටත් ගෙවා ගැනීමට හැකියාවක් ලැබුණ නැත්නම් අඩුම ගානේ 25 වෙනිදා වෙනකන් උත් ගෙවා ගන්න බැරි වුණොත් එහෙම අනිවාර්යයෙන්ම මට කතා කරන්න මේ නම්බරයක් දීලා තියෙනවා. ඒකට කතා කරන්න මම ඇඩ්මිෂන් එක කතා කරලා අරන් දෙන්නම්. ඊපාරත් එහෙම ළමයි සැලකිය යුතු ප්‍රමාණයකට මම ඇඩ්මිෂන් එක අරන් දුන්නා. හැබැයි ළමයි අන්තිමට පේමන්ට්ස් කරා. මොකද ඔයාලා විසල් සවුත් කරද්දී අනිවාර්යයෙන්ම ඔයාලා පේමන්ට් කරලා තියෙනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් නේ. ඒතර ඒ නිසා එහෙම ආර්ථික මොනවා ප්‍රශ්නයක් තිබුණොත් කතා කරන්න. කතා කරන්නේ නැතුව හිටියොත් එහෙම දන්නේ නැහනේ. කතා කරන්න මම මේ අවස්ථාව අරන් දෙන්නම්. අනිත් පුළුවන් හැමෝම එක ගෙවලා ඉවර කරගන්න ඇඩ්මිෂන් එක හෙට වෙද්දී ඒකෙ මෙතේ ගෙවලා දෙන ඔක්කොටම හෙට වෙද්දී ඇඩ්මිෂන් එක හම්බ වෙයි. හරි අනිවාර්යයෙන්ම හෙට වෙද්දී හම්බ වෙයි. හෙට පේමන්ට් එක කරලා හම්බෙලා තිබුණ නැත්නම් මෙසේජ් එකක් දාන්න මම පේමන්ට් එක කරලා තියෙන්නේ. හැබැයි මට ඇඩ්මිෂන් එක හම්බුනේ නැහැ කියලා. දැන් පේමන්ට් වලදී මම දැනගන්න හම්බෙච්ච දෙයක් තමයි සමහර අය රුපියල් 500 ප්‍රශ්නේ තියෙනවා. 17500 කෝස් ෆී එකට 17000 ගෙවුවා ගොඩාක් ඉන්නේ. හැබැයි රුපියල් 500ක් තිබ්බට ඔයාලට ඇඩ්මිෂන් එක එවයි. නමුත් ඉදිරියේදී ඒක දැනුවත් කිරීමක් කරා ඉතින් රුපියල් 500 ඔයාලට ගෙවන්න කියලා. මොකද අර ඇතුළත් වීමේ ගාස්තු 500 වෙනයි කෝස් ෆී එකේ 17500 වෙනයි. ඒ නිසා ඒක පටලවා ගත්ත අය කීප දෙනෙක් ඉන්නවා. නමුත් ඇඩ්මිෂන් එකේ හැමෝටම මේවයි 16000කට වඩා වැඩිපුර ගෙවලා තියෙන ඔක්කොටම ඇඩ්මිෂන් ඉෂුව කරනවා කියලා කිව්වා. රුපියල් 1500 වගේ තියෙන ප්‍රශ්න වලට ගැටලුවක් නැහැ. අනිත් අයටත් මොනවා හරි ප්‍රශ්නයක් තිබොත් කතා කරලා ඇඩ්මිෂන් එක ගන්න පුළුවන් නේ. ඔව් මුලින් 8500ක් ගෙවුවා නම් පස්සේ 9000ක් ගෙවුවා නම් හරි. හරි. එහෙනම් මම යනවා විවිධත්ව කළමනාකරණය ගැන කතා කරන්න. හරි. ඔයා දන්නවා දැනුම් හැකියාවන් පිළිබඳව කතා කිරීමේදී
විවිධ දැනුම් හැකියාවන් තියෙන අය සංවිධානයකට ඕන වෙනවා. ඒක වැදගත් වෙන්න හේතුව තමයි සංවිධාන අරමුණු පරමාර්ථ ඉටු කරගන්න යනකොට තනි පුද්ගලයෙකුට මේ වැඩේ කවදාවත් කරන්න බෑ. ඒතකොට මේ දැනුම් හැකියාවන් විවිධ පරාශයන්ගෙන් තියෙන අය මේකට සම්බන්ධ කරලා විවිධ ජාතිකයෝ වෙන්න පුළුවන් නේද? ඒ ඔක්කොම මේකට සම්බන්ධ කරලා සංවිධානයේ අරමුණු ජයග්‍රහණය කර ගැනීම සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙල තමයි විවිධත්ව කළමනාකරණය හරහා සිද්ධ කරන්නේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම සංවිධානයකට ඕන වෙනවා. සංවිධාන කළමනාකාරීත්වය ඒ සඳහා මැදිහත්ව කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අහන්න පුළුවන් මෙතනදී අහන්න පුළුවන් ප්‍රශ්න තමයි සංවිධානයකට විවිධත්ව කළමනාකරණය වැදගත් වන්නේ ඇයි කියලා. ඇයි වැදගත් වෙන්නේ? සංවිධානයේ අරමුණු පරමාර්ථ තනිව ඉටු කර ගැනීමට නොහැකි අතර ඒ සඳහා විවිධ දක්ෂතාවයන් හැකියාවන්ගෙන් ලැබී පුද්ගලයන් සංවිධානයට ආකර්ෂණය කර ගැනීම තුළ තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දීමටත් සංවිධානයේ අපේක්ෂා කරන අරමුණු පරමාර්ථ ඉතා වේගයෙන් ඉටු කර ගැනීමටත් සංවිධාන ඵලදායීතාවය වැඩි කර ගැනීමටත් හැකියාව හම්බ වෙනවා නේ. අපිට කම්පියුටර් දැනුම තියෙන අයත් ඕනේ, අපිට ඉංග්‍රීසි දැනුම තියෙන අයත් ඕනේ, අපිට අතුපතු ගන්න පුළුවන් අයත් ඕනේ, අපිට හොඳ තින්කින් තියෙන නේද, හොඳට වැඩ කරන්න පුළුවන්, රාදවල් දෙකේ මහන්සි වෙන්න පුළුවන් ඒ අයත් අපිට ඕනේ නේද. හැබැයි අපි කවදාවත් මෝඩ තීරණ ගන්න පුද්ගලයෝ අපි අපේක්ෂා කරන්නේ නැහැ සංවිධානවල. දැන් සමහර අය ඉන්නවා දැනුම කියාවක් නැහැ, කයිය ගහනවා විතරයි, අන්තිමේදී වැඩ නැහැ. දැන් ඔය මේ රටේ ඉන්න ඉහළ නිලධාරීන් පේන්නේ සමහර දේශපාලඥයෙක් ඒ අය කයිය ගහනවා නේද? ජනතා ප්‍රසාදය තියෙනවා. මොකද ඒ ඉන්න ඡන්දෙන් පත් වෙලා එන්නේ. ඒ ආවට වැඩක් නැහැ. ජනතා ප්‍රසාදය තිබ්බට කියාවක් නැහැ. නමුත් ජනතා ප්‍රසාදයෙන් පත් වෙලා එන දේශපාලඥයෙක් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔහු විවිධත්ව කළමනාකරණයේදී එක් පුරුකක්. මතක තියාගන්න එක් පුරුකක්. දැන් මම ඔයාලත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරනකොට මම රජයේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරනකොට අනිවාර්යයෙන්ම එක පුරුකක් බවට පත් වෙනවා දේශපාලඥයෙක්. එතකොට දේශපාලඥයෙක් බැහැර කරලා අදාළ කාර්ය සම්පූර්ණ කර ගැනීමට යාම පිළිබඳව යාමේදී ගැටලු සාගත තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒතකොට දේශපාලඥයෙක් කියලා කියන්නේ අන්න විවිධත්ව කළමනාකරණයේ එක පුරුකක්. අධ්‍යාපනය ලැබුව කියන තව පුරුකක්. හරිද? ඒකත් එක්ක සහාය සපෝටිව් සර්විස් ලැබෙන අය තව පුරුකක්. මේ ඔක්කොම එකතු වුණොත් තමයි හරියට එකතු වුණොත් තමයි ඒක සාර්ථක කරගන්න පුළුවන්. දැන් අද අපි දේශපාලඥයෙක්ට බැනලා ඔහු ඕනේ නැහැ කියලා එළවලා දාන එක නෙවෙයි. දේශපාලඥයෙක් ඕනේ. හැබැයි මේ රටට දේශපාලඥයෙක්ගේ අවශ්‍ය කරන දේවල් ටික ගන්න ඕනේ. ඒවා අරගෙන ඉතුරු ටිකත් එක්ක ඒක රාශී කරලා මේ වැඩේ කරා නම් මේ රට සංවර්ධනය කරන්න පුළුවන්. බැරි කමක් නෑ නේද? එතකොට එහෙනම් එතෙන්ට යන්න අවශ්‍ය කරන වටපිටාව අපි හදා ගන්න ඕනේ. එහෙනම් කවුරුත් ඒ කියන්නේ කවුරුත් ඕනේ මම තනියම කරන්නම් කියලා කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් එහෙම කරන්න බෑ. එහෙම හිතාගෙන කරන්න ගියාම වෙන්නේ අපි හිතන්නේ නැති ප්‍රශ්න ගොඩාක්කට මුහුණ දෙන්න සිද්ධ වෙන එක. සමහරවිට මේ වෙලා තියෙන්නේ ඒක වෙන්නත් පුළුවන්. නේද? අපි දන්නේ හරියටම දන්නේ හැබැයි අපිට රේඩියෝ එකෙන් ටීවී එකෙන් ඇහෙන දේවල් එක බලද්දි එහෙම දෝ කියලා හිතෙනවා. හරි? ඔයාලා මතක තියාගන්න මේ කියන කරුණු කාරණා ඔයා යම් දවසක ආයතනෙට ගියාට පස්සේ ඒ ආයතනයේ ඇතුලේ තියෙනවා. එහෙනම් මම හැමදාම ඔයාලට කියන එක දෙයක් තමයි අහුම්කම් දෙන්න හොඳට. අනිවාර්යෙන් හොඳට අහුම්කම් දෙන්න පුරුදු. කතා කරන එක අඩු කරන්න ඒ වගේ තැන්. කතා කරන්න ඕන තැනදී ඔයා කතා කරන්න. අහුම්කම් දීලා මොකද කන් දෙකෙන් ගන්න දේවල් තමයි අපිට ගොඩාක් වටින්නේ. කන් දෙකෙන් ගන්න දේවල් අපිට ගොඩාක් වටිනවා. මොකද එතකොට අපිට අනිත් අය අවබෝධ කරගන්න පුළුවන්. එයාලා හිතන දේවල් අවබෝධ කරගන්න පුළුවන්. කරන්න හිතාගෙන ඉන්නේ මොනවද කියලා අවබෝධ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් අපේ සැලසුම් ටික සකස් කරලා ක්‍රියාත්මක කරන්න. අපි කන් දෙකෙන් අහන්න නැතුව අපි කියවන්න ගියොත් එහෙම අපි මොන වගේද කියලා අනිත් අය තේරුම් ගන්නවා. සමහරවිට අපිට අවශ්‍ය දේවල් එයාලා නොදී ඉන්නත් පුළුවන්. දැන් විවිධත්ව කළමනාකරණය තුළ මේ කියන සියලුම අය දැන් මට S2 වටිනවා, කන් දෙකක් වටිනවා, නහයක් වටිනවා, කටක් වටිනවා නේද? මේ හතරම මට කියනකොට මගේ වටිනාකම වැඩි. එතකොට එහෙනම් මේකේ එකක් අඩු වුණොත්, දෙකක් අඩු වුණොත් මොකද වෙන්නේ කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි විවිධත්ව කළමනාකරණයත් ඒ අංශ වලට අදාළ අය ඒ තෙන්ඩ පත් කරගන්න ඕනේ. ඒතර විවිධත්ව කළමනාකරණය ගැන කතා කරන්න ගියාට පස්සේ සංවිධානය විවිධත්ව කළමනාකරණය ඇති කරන්න යනකොට මූණ දෙන ගැටලු ටිකක් තියෙනවා. ඒවා තමයි ඉහළ කළමනාකරුවන්
විවිධත්ව කළමනාකරණයේ සමාජලාට අගය දක්වන්නේ නැහැ නේ. එහෙම අංශ වලට එහෙම දක්ෂයෝ එහෙම ඕනේ නැහැ. ඔක්කොම පොදුවේ කරගෙන යයි වගේ අදහස් තියන අය ඉන්නවා. ඒ වගේම සංවිධානයේ සුළුතරයේගේ ඉල්ලීම් ඉටු කරන්න ගිහිල්ලා විශාල ප්‍රමාණයකගේ අවශ්‍යතාවයන් මගහරින්න වෙනවා. දැන් ඔය කියන්නේ ව්‍යාපාරිකයන්ගේ ඕන එපාකම් ඉටු කරන්න ගිහිල්ලා මේ ප්‍රශ්නය තුනා කියලා. දැන් හිතන්නකො කාගාව හරි ඩොලර් රුපියල් ලක්ෂයක් තිබ්බා. ඩොලර් ලක්ෂයක් තිබ්බා මේ වෙලාවේ. කාගාව හරි ඩොලර් ලක්ෂයක් තිබ්බා තියාගන්න පුළුවන් බැරි කමක් නැහැනේ. එතකොට මේ ලක්ෂේ ඩොලර් එක 200ට තිබ්බ එක 260 කරපු ගමන් මොකද උනේ? එයාට අතිරේකව එක දවසක් ඇතුළත කීයක් හම්බුණාද? ලක්ෂ 60ක් හම්බුණා නේද? තෙල් රුපියල් 55ක් රුපියල් 55කින් වැඩිුණා 77කින් වැඩි වෙච්ච ඒවා තිබ්බා. රුපියල් 80ක් කියලා හිතන්න වාසන්න වශයෙන්. සෙඩ් එක කෙනෙකුට පුළුවන්කම තිබුණා නම් ලීටර් ලක්ෂයක් කියන්නේ සාමාන්‍ය එකක්. ස්ටොක් කරලා තියාගන්න පුළුවන් වුණා නම් එයාට එක දවසකට හම්බ වෙනවා මොකද්ද? රුපියල් ලක්ෂ 80ක්. කෙලින්ම ප්‍රොෆිට් එකක් තියෙනවා. රුපියල් ලක්ෂ 80ක්. ගෙනල්ලා තිබ්බේවනේ. දැන් ඖෂධ සමාගම් වලට සහ ඒ ඖෂධ ගෙන්නන අයට ගෙන්නපු ඖෂධ නෙදින්නේ දැන්. හැබැයි ඩොලර් එක වැඩි වෙච්ච නිසා දැන් සාමාන්‍ය ඖෂධ වල මිල ගණන් 130කින් වැඩි කරන්න අයිතිය හම්බුණා. 30ක් කිව්වට එයාලගේ ප්‍රොෆිට් එකත් එක්ක දාලා 40ක් විතර වැඩි කරනවා. එතකොට මංගාව තිබුණා නම් රුපියල් කෝටියක ඖෂධ ඊයේ කෝටියයි. හැබැයි මේකේ අද වටිනාකම සමාලාවට 1 කෝටි 40 ලක්ෂයයි. මම එක දවසකට රුපියල් ලක්ෂ 40ක් කිව්වා. එතකොට මේක කෝටියක් නෙවෙයි සමහර වෙලාවට කෝටි 100ක් විතර ඖෂධ තියාගෙන ඉන්න අය ඉන්නවා. කෝටි 100ක් තිබ්බනම් එයාට හම්බෙච්ච ගාන හිතා ගන්න පුළුවන් නේද? කෝටි 40ක් හම්බ වෙලා. එනිසා ව්‍යාපාර ලෝකයේදී ඒ ක්‍රියාමාර්ග ගන්නකොට සුළුතරයක්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන්නට යනකොට බහුතරයකගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න බැරුව ගිහිල්ලා යටුම්කාරී තත්ත්වයන් ඇති වෙනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ඇතම් සේවකයන් වෙනස් වෙන්න අකමැති. විවිධත්ව කළමනාකරණය තුළ වෙනස් වීමක් අපේක්ෂා කරනවා. සාමූහික එකතු වෙලා හැබැයි වෙනසට සමාන අය අකමැති. විවිධත්ව කළමනාකරණය කරන්න ගිහිල්ලා විවිධ හැකියාවන් දක්ෂතාවයන් තියන අය මේක අස්සට අරගෙන වැඩ කරගෙන යනකොට එකිනෙකා අතර ගැටුම්කාරී තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන් කියලා අපි කියනවා. ඒ වගේම විවෘත sannivedanayak නොමැති වීම තුළ මෙන්න මේ විවිධත්ව කළමනාකරණය දිගට අරගෙන යන්න බෑ. දැන් ලංකාවේ ආයතනවල ඒ දක්ෂතාවයන් හැකියාවන් තියෙන සේවකයෝ ඉන්නවා වගේම රජයක කළමනාකරණය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. ඒ කැබිනට් මණ්ඩලයේ ඒ අමාත්‍ය දුර දරන්නේ ඒ දක්ෂතාවයන් හැකියාවන් තියෙන අය. ඔවුන් අතර නිසි sannivedanayak සිද්ධ වුනේ නැත්නම් සාමූහිකව කැබිනට් මණ්ඩලයෙන් ගනු ලබන තීරණ එළියට යනකොට විකෘති වෙලා යන්න පුළුවන් නේද? එතකොට ඊගව දේ තමයි සුළුතරයේ පිළිබඳ බහුතරයේ විරෝධතාවය. දැන් පෝලිං වල ඉන්න අය කෑ ගහන්නේ. ඒ වගේම ආයතනයේ කළමනාකාරීත්වයට විරුද්ධව පාරට බැස්සොත් එහෙම ඇත්තට මේ ආයතනය කරගෙන යන්න අමාරුයි. ඒ වගේම සමහර සේවා දායකයන්ට උසස් වීම වගේ දේවල් ගන්න අමාරුයි. විවිධත්ව කළමනාකරණය තුළ දැන් මුස්ලිම් කෙනෙක්, බර්ගර් කෙනෙක්, ඒ වගේම දෙමළ ජාතිකයෙක් වගේ වෙන්න පුළුවන්. අන්න එහෙම අයට මේකේ අවාසිදායක තත්ත්වයක් තියෙන්න පුළුවන් කියලා කියලා තියෙනවා. ඒ වගේම ව්‍යාපාර සංවිධානවල තියෙන දැඩි තරඟකාරීත්වය හමුවේ මේ කියන විවිධත්ව කළමනාකරණය ඇත්තටම අමාරු තත්ත්වයක්පත් වෙලා තියෙනවා. දැන් බලන්නකෝ අනිත්‍යවට සාපේක්ෂව අඩුවෙන් දෙන්න ගිහිල්ලා ගුණත්වය වැඩි කරන්න ගිහිල්ලා නේද? පිරිවැය පාලනය කරගන්න බැරි තත්ත්වයකට පවා ඇතිලා තියෙනවා. එතකොට ඕකට විකල්පයක් විදියට සඵලදායීව විවිධත්ව කළමනාකරණය කරන්නේ කොහොමද කියලා අපෙන් අහන්න පුළුවන්. ඒතකොට සඵලදායීව විවිධත්ව කළමනාකරණය කරන්නේ කොහොමද කියලා අහුවොත් ඔයා උත්තරයක් දෙන්න ලෑස්තිලා ඉන්න ඕනේ. කොහොමද අපි ලියන්නේ? එතකොට එන ඉහළ කළමනාකාරීත්වය කැමති කරගෙන නිසි මඟ පෙන්වීම කරලා සුළුතරේ සහ බහුතරය අතර විරුද්ධවාදීකම ඇති නොවන විදියට නේද? එතකොට ඒ අය දැනුවත් කරලා මේ වැඩේ කරා නම් ඇත්තටම අපිට ওই කියන ප්‍රශ්න ටික
ඇති වෙන්නේ පැහැදිලිව උපදේශන වැඩසටහන් වලට අපි කියන්න ඕනේ. එතකොට ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙනවා නම් ඒවට අවශ්‍ය කරන වැඩපිළිවෙල. දැන් මේ වෙනකොට හිතන්නකෝ ප්‍රවාහනය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ගැටලුත් එක්ක ඒ වගේම වාහන ගෙන්වන එක අඩු කරපු හින්දා එතකොට ඒවත් එක්ක රැකියා කරපු සේල්ස් කරපු ඒ තැන්වල රැකියා කරපු අයට වෙච්ච දේවල් ටික ඊට පස්සේ ස්පෙයා පාර්ට් දැන් කරන්න බෑ. එතකොට ඒ අයට ඇති වෙන ප්‍රශ්න නේද? සංචාරක ව්‍යාපාරය තුල ඇති වෙච්ච ගැටලු, දැන් ඖෂධ සම්බන්ධයෙන් ඇති වෙන ගැටලු, ඊට පස්සේ පළතුරු වගේ දේවල් නිෂ්පාදනය ලංකාවට ගෙන ආපු අයට ඇති වෙලා තියෙන ප්‍රශ්න, ඒ වගේම කොස්මෙටික් වගේ ඔය සුවඳ විදුම් වගේ දේවල් ලංකාවට ගෙන ආපු අයට, එතකොට ඇඟලුම් ආයතන හරහා ඔය ඇඟලුම් ගෙන්නපු අයට, දැන් ඔය සීනි පරිප්පු වගේ ඒවා අත්‍යවශ්‍ය භාණ්ඩ වගේ දේවල් ගෙන්නපු අය විශාල ප්‍රමාණයක් ඉන්නේ. හිතා ගන්න බැරි තරම් ප්‍රමාණයක් ඉන්නවා. දැන් මේ ඔක්කොටම ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ වගේ තත්ත්වයන් වලදී මේවා විසඳා ගැනීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම මේවා හරහා සිද්ධ වෙන්න ඕනේ. ඒතකොට ක්‍රමානුකූලව යමක් කරා නම් කිසි sannivedanayak තිබුණා නම් ඒවා ක්‍රමානුකූලව පියවරෙන් පියවරට දෙන්න ආවනම් ඒ දේවල් කරගන්න පුළුවන්කමක් තිබුණා. මේකේ ඇත්තම ලොකු දෙයක් නෙවෙයි තියෙන්නේ. ඔයාගේ අතේ තියෙන සල්ලි ටික ඔයා කොහොමද පරිහරණය කරන්න ඕනේ? ඔයාගේ මූලික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන දේවල් සඳහා ඉස්සෙල්ලා ගියනම් කරලා ඊට පස්සේ අත්‍යවශ්‍ය නොවන ඒවාට ගියාට කමක් නැහැ. මේ රජයකුත් අන්න ඒ වැඩ පිළිවෙලේ හිටියනම් මේ ප්‍රශ්නේ ඉදිරියටත් විසඳා ගැනීමේ හැකියාව තියෙනවා. හරිද? එහෙනම් ඔය කාරණා විවිධත්ව කළමනාකරණය ඇස්සේ අහන්න පුළුවන්. ඊගොඩ අපිට වැදගත් වෙන පාඩම තමයි සමකාලීන මානව සම්පත් කළමනාකරණ අභියෝග. සමකාලීන මානව සම්පත් කළමනාකරණ අභියෝග. මොනවද වර්තමානයේ තියෙන සමකාලීන මානව සම්පත් කළමනාකරණ අභියෝග? මානව සම්පත් කළමනාකරණ අභියෝග තුනක් අපි ඉගෙන ගන්නවා. මේක ගැන අහනවමනේ. මේක ගැන අහනවා. එතකොට ඒ ප්‍රධාන කාරණා තුන තමයි තනි පුද්ගල අභියෝග, තනි පුද්ගල අභියෝග, ඒ වගේම සංවිධානමය අභියෝග, ඒ වගේම පාරිසරික අභියෝග. නේද? නූතන මානව සම්පත් කළමනාකරණයට මුහුණ දෙන්න තියෙන ප්‍රධානතම අභියෝගයන් තුන තමයි එහෙනම් මොකද්ද? තනි පුද්ගල අභියෝග, සංවිධානමය අභියෝග, පාරිසරික අභියෝග. එතකොට ඔයාලට හම් වෙන තනි පුද්ගල අභියෝග කියලා කියන්නේ සේවාදායකයන් සංවිධානයේ සමග ගැළපීම. මතකයිනේ? සේවාදායකයන් සංවිධානයේ සමග ගැළපීම. ඒතර මේකේ මම රූප සරාණකුත් ඇඳලා මෙන්න මෙහෙම ඇඳලා මේ සේවකයා දාලා මේ පැත්තේ රැකියාව දාලා නේද? මේ දෙක ගලපලා අපි කතා කරා. හරිද? එතකොට ඊගාවට ආචාර ධර්ම සහ සමාජීය වගකීම්. ආචාර ධර්ම සහ සමාජීය වගකීම්. ඊගාවට මේකත් කතා කරපු තව දෙයක් තමයි ඵලදායීතාවය. ඵලදායීතාවය. ඵලදායීතාවය ගණනය කරේ කොහොමද? නිමවුම් බෙදීම යෙදවීම ගණනය කරා. ඊගාට සවි බල ගැනීම. සවි බල ගැනීම. එහෙනම් අපි සවි බල ගැනීම කියලා කිව්වේ ඊගාට බුද්ධි ගලන. බුද්ධි ගලන. ඊගාට රැකියා අනාරක්ෂිතතාවය. එතකොට තනි පුද්ගල අභියෝගයටදී අපිට අභියෝග කීයක් තිබ්බද? 6ක් තිබ්බා. නේද? ඒ 6 තමයි සේවාදායකයන් සංවිධානයේ සමග ගලපා ගැනීම. ඒතකොට සේවාදායකයන් සංවිධානයේ සමග ගලපා ගන්නකොට ඔගේ නිරන්තරයෙන් අහව ප්‍රශ්නේ තමයි මම මෙතනින් ඇන්දොත් ඔයාලට පැහැදිලිව මතක් වෙන මම කතා කරොත් මෙහෙම අපි රූපසලාවක් විදිහට අරගෙන මේකේ අපි එක පැත්තක දැම්මා සේවාදායකයා නේ. සේවාදායකයා එක පැත්තක දැම්මා. සේවාදායකයා. ඒතකොට අනිත් පැත්තේ අපි දැම්මා මොකද්ද? රැකියාව. රැකියාව දැම්මා. රැකියාව ASCII තියෙනවා මොකද්ද? කටයුතු රාජකාරී සහ වගකීම්. කටයුතු රාජකාරී සහ වගකීම් තියෙනවා. ඒ වගේම සංවිධාන අරමුණු තියෙනවා.
සේවාදායකයා එහෙම නැත්නම් පුද්ගලයාගේ තියෙන්නේ මොකද්ද? දැනුම, ආකල්ප, කුසලතා ඊගාවට තියෙනවා මොකද්ද? පුද්ගල අරමුණු. නේද? මෙයාගේ තියෙනවා පුද්ගල අරමුණු. ඉතින් ඕක තමයි මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට සේවාදායකයා ගලපා ගන්නකොට දැන් විභාගයට අහන්න පුළුවන් සේවාදායකයා සංවිධානයේ සමග ගලපා ගැනීමේදී සේවාදායකයා හා රැකියාව කෙසේ සම්බන්ධ කරගත යුතුද කියලා. ඒක සම්බන්ධ වෙන්න ඕන විදිය තමයි මේ තියෙන්නේ. සේවාදායකයන්ගේ දැනුම ආකල්ප කුසලතා සහ පුද්ගල අරමුණු සංවිධානය තුළ සේවකයා ඉටු කරන්න බලාපොරොත්තු වන රැකියාවේ තියෙන කටයුතු රාජකාරී වගකීම් සහ සංවිධාන අරමුණු සමග නිසි ලෙස ගලප ගන්න ඕනේ නේද? නිසි ලෙස ගලපා ගැනීමක් කරන්න ඕනේ. ඕක තමයි අපි කතා කරේ ඔය සේවාදායකයයි සංවිධානයයි අතර ගලපා ගැනීමේදී. ඉතින් ආචාර ධර්ම ගැන අපි කතා කරා යමක් කල යුතු සහ නොකල යුතු කරුණු කාරණා ඉගෙන ගැනීම ආචාර ධර්මයන්ට අපි කතා කරා. එදී යම් කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් කුමක් නිවැරදිද කුමක් වැරදිද යන්න සම්බන්ධයෙන් ලිඛිතව හෝ වාචිකව පැමිණ ඇත්තා වූ පොදු එකඟතාවය. පොදු එකඟතාවයන් තමයි අපි කිව්වේ ආචාර ධර්ම කියලා. ඉතින් ආචාර ධර්ම වලට එහා ගිහිල්ලා අද සමාජීය වගකීම් ගැන කතා කරනකොට සංවිධානයක් එහෙම නැත්නම් ව්‍යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන්නා වූ පාර්ශවයන්ගේ අරමුණු ඉටු කිරීම සම්බන්ධයෙන් සංවිධානයකට තිබෙන බැඳීම හා සංවිධාන ක්‍රියාකාරීත්වය නිසා ව්‍යාපාරයේ පිළිබඳ උනන්දුවක් දක්වන්නා වූ පාර්ශවයන්ට සිදුවිය හැකි ඍණාත්මක බලපෑම් වලින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා සංවිධානයේ තියෙන නෛතික හා සදාචාරාත්මක බැඳීම තමයි වගකීම් කියලා කියන්නේ සමාජීය වගකීම්. මගේ ව්‍යාපාරයේ කෙරේ උනන්දුවක් දක්වන පාර්ශවයන් ඉන්නවා නම් ඒ පාර්ශවයන්ගේ අරමුණු පරමාර්ථ ඉටු කර දීමට මම කටයුතු කිරීම තමයි සරලවම කියන්නේ. දැන් හිතන්නකෝ සෙඩ් එකෙන් තෙල් ගන්න මම බලාපොරොත්තු වෙනවා නම් සෙඩ් එකේ මුදලාලි මගේ අරමුණු පරමාර්ථ ඉටු කරන්න එයා ක්‍රියාත්මක වෙන්න ඕනේ. රජයක් පත් කරනකොට අපි අපේක්ෂා කරන අරමුණු පරමාර්ථ රජයක් විසින් ඉටු කරන්න බැඳිලා ඉන්නවා. ඒක සමාජීය වගකීමක් විදිහට. මේ වර්තමානයේදී ව්‍යාපාර ලෝකේ සමාජීය වගකීම් ඉටු කරන්න ගියාට පස්සේ සමාජ වගකීම් ඉටු කරන තැන් ඕන තරම් දකින්න පුළුවන්. ඒඳ සමාජ සත්කාරක මධ්‍යස්ථාන වගේ දේවල් ඇති කරන්නේ. දැන් ඔයාලටත් තියෙනවා සමාජීය වගකීමක් ඉටු කරන්න කවද්දටද මේ බ්‍රහස්පතින්දාට නේද? මේ බ්‍රහස්පතින්දා මම ගිය සතියේ මතක් කරා. මේ බ්‍රහස්පතින්දා අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේ රටේ ඉන්න අහිංසක අසරණ වෙලා ඉන්න මේ මොහොතේ ඉන්න සත්තු ඉන්නවා විශාල සංඛ්‍යාවක්. ඉතින් ඒ සත්තුන්ට එක දවසක් හරි ආහාර වේලක් ලබා දීමට අපි සැලසුම් කරලා තියෙනවා. මම මගේ පැත්තෙන් දැනුවත් කිරීම ටික කරලා මමත් එදා දවසේ නේද? ගෙදරින් කෑම ටිකක් හදාගෙන සත්තු ටිකක් හොයාගෙන ගිහිල්ලා ඔවුන්ට දෙනවා. ඔයාලත් ඒ විදිහට ඔයාලගේ වටපිටාවේ ඉන්න සත්තුන්ට අනිවාර්යයෙන්ම කෑම ටිකක් දීලා ඒ පිළිබඳව ෆොටෝ එකක් WhatsApp එකට දාන්න ඕනේ ඉන්ඩෙක්ස් නම්බර් එකත් එක්ක. ඒක අනිවාර්යෙන් සියලු දෙනාම කළ යුතුයි. කොහේ හිටියත් ඒක හොස්ටල් එකේ හිටිය කියලා ප්‍රශ්නයක් නෑ. හොස්ටල් එක ඉස්සරහා ඕන තරම් බලලු ඉන්නවා. හරි? ඒතකොට එහෙම සතෙකුට අනිවාර්යයෙන්ම දෙන්න. ඒක තමන්ගේ හදවතින් කරන්න. හදවතින් කරන්න. මොකද ඒක ඔයාලට දැනේ. ඒක කරනකොට දැනේ සමහර ළමයි ඒ සඳහා දැනටමත් ලෑස්ති වෙලා නේද? ඒතකොට අර කරවල කටු වගේ ගෙනල්ලා ඒකේ උයලා ඒක කොයි විදිහට දෙන්න ඕනේ කියලා ප්ලෑන් කරලා සමහර ආර නිලුම් කොළ වගේ දේවල් පාවිච්චි කරලා ඊට පස්සේ කේල් කොළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පේපර් ප්ලේට් හරි තියාගෙන ගිහලා වතුර එකකුත් දීලා ඊට පස්සේ ආපහු වෙනකොට ඒ ටික එකතු කරගන්න. ඔයාට මේක ඔයාගේ ගෙදර අයත් එක්ක සම්බන්ධ වෙලා ඒ අයත් එකතු කරගෙන එහෙම නැත්නම් යාළුවෝ සම්බන්ධ කරගෙන එකතු වෙලා මේක කරන්න පුළුවන්. ඇත්තටම හොඳ වැඩක්. ඔයාගේ හදවතට දැනෙයි. මීට කලින් ඔයා කරලා නැත්තම් මේක කරාට පස්සේ වෙනස අත්දකින්න. මොකද එක වේලක් හරි කණ්ඩ දෙන්න පුළුවන් නම් ඒක මෙච්චරයි කියලා කියන්න බැරි තරම්. ඉතින් මාසෙකට සැරයක් හරි ඔයාලට දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. ඒ වගේම අසරණ මිනිසුත් ඉන්නවා. අපි මිනිසුන්ටත් උදව් කරන්න ඕනේ. ඒ වගේම අපි සත්තුන්ටත් උදව් කරන්න ඕනේ. පහුගිය කාලේ පුරාවට මේ කොරෝනා එන්නේ ඉස්සෙල්ලත් මට මතකයි යාචකයන්ද මිනිසුන්ද කියලා මම වැඩසටහනක් පටන් ගත්තා. ඒකෙදි ළමයි අපි ගිහිල්ලා යාචකයෝ හොයාගෙන ඕන්ට කන්න බොන්න දීලා
ඔවුන්ගේ ඕන එපාකම් මොනවද කියලා හොයලා බලලා උදව් කරා සැලකිය යුතු ප්‍රමාණයකින් ඒ වගේම මම අර කිව්වේ රෝගී සත්කාර වැඩසටහන අපි ක්‍රියාත්මක කරා. ඒ වගේම අසරණ වෙලා අධ්‍යාපනයත් එක්ක පොරබදන දුප්පත්කමින් මිරිකිච්ච දරුවන්ට එයින් ගැලවෙන්න අවශ්‍ය කරන දේවල් ටිකක් අපි කරලා දුන්නා. සමහර ග්‍රාමීය ප්‍රදේශවල තියෙන පාසල් වලට ගිහිල්ලා පරිගණක විද්‍යාගාර පවා අපි හදලා දුන්නා. ඉතින් ඒ නිසා ඒ වගේම බොහොම අමාරුවෙන් වර්තමානයේ තුල පවත්වාගෙන යන ආරණ්‍ය සේනාසන තියෙනවා, පන්සල් විහෙර විහාර තියෙනවා. සමහර තැන් වලට ඔයාලා දන්නවා ආධාර උපකාර ලැබෙන්නේ නැති තැන් තියෙනවා. ඉතින් ඒ වගේ තැන් වලට ගිහිල්ලා අපි උපකාර කරලා ඒ වගේ දේවල් කරා. ඉතින් මේ කොරෝනා හින්දා තමයි අපිට සම්බන්ධ වෙන්නේ ඉඩකඩ අවම වුනේ. නමුත් කොරෝනා තිබ්බ අපිට මේ වගේ දෙයක් අපිට සම්බන්ධ වෙලා කරන්න පුළුවන්. දැන් පාරට අපිට පහින්න පුළුවන් මාස්ක් එකක් දාගෙන. ඒ නිසා මේ පොයේ දවස සුවිශේෂී පොයක් බවට පත් වේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා. ඔයාලත් අනිවාර්යයෙන්ම සියලු දෙනාම මේ කටයුත්තට සහයෝගය දැක්විය යුතුයි. ඒක මගේ වැඩක් නෙවෙයි, ඒක ඔයාලගේ වැඩක් විදියට ගන්න. මොකද අවසානයේ ඔයා කරපු දේවල් ඔයා අරගෙන යනවා, මම කරපු දේවල් මම අරගෙන යනවා. හැබැයි මේකෙදී අපි දෙගොල්ලටම හොඳ තැනකට යන්න පුළුවන් මේ වගේ හොඳ දේවල් කරවුවොත්. හරිද? ඒක සමාජ සත්කාරක ක්‍රියාවන් මතක් කරනකොට මට ඒක ආපහු මතක් වුණේ. ඒ නිසා ඒක කරන්න හැම වෙලාවෙම හොඳ දේවල් කරන්න උත්සාහ කරන්න. හරි නේද? අඩුම ගානේ මාසෙට වාට ආගමික කටයුතු වෙනුවෙන් එක ආගමික කටයුත්තක්වත් සරලව මං කිව්වොත් එහෙම ඊතන දානෙ ගෙදරකට මොකක් හරි පොඩි පිරිකරයක් දෙන්න පුළුවන්. දානෙ ගෙදරකට සීනි කිලෝ එකක් වාට දෙන්න පුළුවන් නේද? ඔයාලා ගෙදරයත් එක්ක එකතු වෙලා පිරිකරයක් පූජා කරනකොට එහෙම නැත්නම් සූරක් පූජා කරන්න පුළුවන්. ගෙදර කට්ටිය ඔක්කොමත් එක්ක ගිහලා කප්පුකක් පූජා කරන්න පුළුවන්. ඈ ගෙදර කට්ටිය එකතු වෙලා ගේ ආස්සෙම අඩුම ගානේ අෂ්ටපාන පූජාවක් කරගන්න පුළුවන්. මම මාසෙකට එකක් මම ඔයාලට කියන්නේ. සතියකට එකක් කියන්නේ මාසෙකට එකක්වත් කරගන්න බැරි නෑ. ගෙදර තියෙනවනේ, ගෙදර කරන්න පුළුවන් නේ. ඔය පළතුරු ටිකක් එකතු කරලා ඒක බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම පිරිසිදුව ඒ වැඩේ ගෙදර ඉඳන් කරන්න පුළුවන්. පන්සලකට යන්න බෑ නේද? කරන්න පුළුවන්. අඩුම ගන්න එහෙම කරන්න නේද? ඒ වගේම අවස්ථාව ගන්න. ඒතර මම නම් කියලා තියෙන්නේ දැන් මම දන්න සමහර ප්‍රදේශවලට මම පැහැදිලිවම කියලා තියෙන්නේ ඒ ගමේ දානගයක් කරනකොට නේද ආර්ථික අපහසුකම් තියෙන අය ඉන්නවා. මම අඳුරන්නේ. නමුත් ඕන කරන පිරිකර ටික මොනවද කියලා බලලා මට කියන්න. මම ඒව අරන් දෙන්න. මම මේ කියන්නේ කිලෝමීටර් 300 ඈත ඉන්න අයට. ඉතින් සමාන දන්න අයට කියනවා එහෙම තිබුණොත් මට කියන්න කියලා. එතකොට මම ඒව ඔක්කොම ලෑස්ති කරලා ඒ ඉන්න තැන බලලා මෙහෙම බස් එක දාලා කෙනෙක් යොදවලා ඒ වැඩේ කරලා දෙන්න. මම බොහොම කැමතියි. මම මේ කියන්නේ ඔයාලටත් අඳුනගන්න මම හිතනවා මේ මාසේ මම මොනවද කරේ. ආපස්සට ඇවිල්ලා බලනවා මේ මාසේ මොනවා හරි මම එහෙම කටයුත්තක් කරාද? කීයක් කරාද? 1යි 2යි මදි. ඊට වඩා කරන්න පුළුවන්. හොයලා බලන්න. නේද? අධ්‍යාපනය කරනවා. අධ්‍යාපනයේ යන්න පුළුවන්. කඩේ විභාග කරනවා. තව මොනවද උඩ යන්න පුළුවන්. මට මේ ලෙවල් එකකින් උඩ ලෙවල් එකට යන්න පුළුවන්ද? ඒ වගේම මට තව උපාධියක් කරගන්න පුළුවන්ද නේද? තව මට PhD එකක් කරගන්න පුළුවන්ද? එතකොට මට තව රටකට ගිහිල්ලා ඒ දේශන කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්ද? ඒ විශ්වවිද්‍යාලවල ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරන්න පුළුවන්ද? ඒවට සම්බන්ධ වෙන්න ඕනේ කොහොමද? කියලා මම ඒවත් හිතනවා. හැබැයි මේවත් හිතනවා නේ. ඒතර ඔයාලත් එක්ක එකතු වෙලා මට මොනවද කරන්න පුළුවන් නේ? ඒකත් මම හිතනවා. එතකොට මං කිව්වේ ආර්ථික වශයෙන් ඔයාලා දැන් මට මතකයි පිළිකාරු වලට ගිහිල්ලා ඒ වැඩේ කරද්දි ළමයිගේ මං සල්ලි එකතු කරේ නෑ කවදාවත්. මම දාලා කැමති නම් ඔයාලටත් මොනවා හරි කරන්න පුළුවන් එච්චරයි. ඔය පොත්පත් බෙදා දෙන ඒවා ඒ ඉස්කෝල වලට ගිහිල්ලා ඒ උදව් කරනකොට ළමයිගෙන් සල්ලි එකතු කරන්නේ නෑ. හැබැයි මම මේ කටයුත්තට අවශ්‍ය කරන මූලික දේවල් ටික යොදනකොට කැමති නම් ළමයිටත් ඒකට දායකත්වයක් කැමැත්තෙන් අරගෙන කරන්න පුළුවන්. හැබැයි ළමයිගේ සහභාගීත්වය මම අනිවාර්යෙන් අගය කොට සලකනවා. ඒතර ඒ නිසා මේකෙදි මතක තියාගන්න මට පුළුවන් නම් ඔයාලා හැමෝටම ඔයාලගේ account සරා ඔයාලා රුපියල් 500 හරි 10000 හරි දෙන්න මේ බලු කපුටු දාන ඔයාලා පියදෙනෙන් කරන්න කියලා කියන්න පුළුවන් නම් මම ඒක කරනවා. නමුත් ඒක ප්‍රායෝගික නැති නිසා මේ වෙලාවේ මම ඔයාලට කියන්නේ ඔයාලට රුපියල් 200ක් 300ක් සමහරවල් රුපියල් 500ක් වෙන්න පුළුවන්. හැබැයි හොඳටම මේක කරන්න ඒකෙන් හම්බෙන දේවල් මෙච්චරයි කියලා කියන්න බැරි තරම් වෙයි. හරිද? ඒක සමාජීය වගකීමකට එහා ගිය දෙයක්. ඒ වගේම අර පුළුවන් නම් කාට හරි අර ලොම් ගැලවිලා ඉන්න බල්ලොන්ඩ ඔයාලා දන්නවා අර පොඩි ටැබ්ලට් එකක් තියෙනවා ෆාමසියෙන් ගන්න පුළුවන්. මං කිව්වා ඒකකුත් අරන් ගිහිල්ලා
ඒකත් දාලා දෙන්න පුළුවන් නම් දෙන්න. ඒකත් ඊටත් එහා ගිය වටිනාකමක්. හරි. එහෙනම් ඵලදායීතාවය ගැන මම කතා කරා. සයිබලකරණය නැත්නම් සයිබල ගැන්වීම බුද්ධිගලණය කියලා කියන්නේ ඉහළ දක්ෂතාවයන් පෙන්වන සේවාදායකයන් සංවිධානයේ අතහැරලා යනවා විතරක් නෙවෙයි තරඟකාරී සංවිධානත් එක්ක සම්බන්ධ වෙන එක. ඊගාට මේකේ දෙවෙනි එක තමයි සංවිධාන අභියෝග. එතකොට මේ සංවිධාන අභියෝග අස්ති තිබුණා මානව සම්පත් කළමනාකරණයේ තරඟකාරී වාසී. මානව සම්පත් කළමනාකරණයේ තරඟකාරී වාසී. තරඟකාරී වාසීන් දිනා ගැනීමට හැකි වෙන ඔයාලා දන්නවා මානව සම්පත තමයි ඵලදායී මහා කාර්යක්ෂම වෙන්නේ. නේද? ඊට පස්සේ මධ්‍යගතකරණය ඊගොල්ලෝ තව එකක් තිබ්බා. මොකද්ද? සේවාදායක සංකෝචනය. සේවාදායක සංකෝචනය. ඒ වගේම තව එකක් තිබ්බා සංවිධාන ප්‍රතිව්‍යුහගතකරණය. සංවිධාන ප්‍රතිව්‍යුහගතකරණය. ඒ වගේම ස්වයං කළමනාකාරීත්ව වැඩ කණ්ඩායම. ස්වයං කළමනාකාරීත්ව වැඩ කණ්ඩායම. ස්වයං කළමනාකාරීත්ව වැඩ කණ්ඩායම. ඒතර මේවා තමයි පාරිසරික අභියෝග. ඊට අමතරව තව අපිට තිබුණා මොකද්ද? කුඩා ව්‍යාපාරවල වර්ධනය. කුඩා ව්‍යාපාරවල වර්ධනය. ඒ වගේම සංවිධාන සංස්කෘතිය. සංවිධාන සංස්කෘතිය. ඒ වගේම තාක්ෂණය. ඒ වගේම බැහැරින් සේවා ලබා ගැනීම. එතකොට මෙන්න මේවා අපි දැක්කා මොකක් එක්කද? සංවිධාන අභියෝග ආස්තිය. එතකොට මේක ආස්තිය තිබ්බ මේ කුඩා ව්‍යාපාරවල වර්ධනය කෙරේ බලපාපු සාධක අපේ ගිය පාරත් අහලා තිබුණා. හරිද? එතකොට මේකේ සංවිධානමය අභියෝග කීයක් තියෙනවද? දැන් අපෙන් ඇහුවොත් මෙහෙම ප්‍රශ්නයක්. සංවිධාන අභියෝග කීයක් හඳුනාගත හැකි වේද කියලා ඇහුවොත් කීයද? 9ක් තිබ්බා. පරිපුද්ගල අභියෝග කීයක් හඳුනාගත හැකිද? කීයද? 6යි. සංවිධාන අභියෝග 9යි. හරි. එතකොට ඔය පරිපුද්ගල අභියෝගයට සේවාදායකයා සංවිධානයේ සමග ගලපන එක අහන්න පුළුවන්. බුද්ධිගලණය අහන්න පුළුවන්. ඵලදායීතාවය අහන්න පුළුවන්. හැමතැනකදීම මේ පාර ආචාර ධර්ම සහ සමාජීය වකීම් අහන්න පුළුවන්. සංවිධානමය අභියෝගයට මේ කියන කරුණ මේ කුඩා ව්‍යාපාරවල වර්ධනය කෙරේ බලපාපු සාධක මතකද? කුඩා ව්‍යාපාර වැඩි වෙන්න ලංකාවේ බලපාය මොකද්ද? ස්වාමි පුරුෂයයි භාර්යාවයි දෙන්නාම රැකියාවල නිරත වෙනවා නේද? අපි කියන්නේ දිත්ත පුරුෂ පවුල කියලා කියන්නේ දිත්ත පවුල් කියලා කියන්නේ නේද? ඒතර ස්වාමි පුරුෂයයි බිරිඳයි දෙන්නාම රැකියාවන්ට යනකොට ව්‍යාපාර වැඩි වෙලා දින කොහොමද වැඩි වෙන්නේ? දැන් රැට කෑම ගන්න ඕනේ නේද? උදේට විතරයි සමහරට උයන්නේ. පොඩි එකා ඩේ කෙයාර් සෙන්ටර් එකට දාන්න ඕනේ. ඔන්න එතන එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ සේවා සපයන ආයතන තියෙනවා. ඒ සේවා සපයන ආයතන ගත්තට පස්සේ ඔයාලා දන්නවා ගෙවල් වලට ඇවිල්ලා වැඩ කරන සාත්තු සේවා සපයන්නේ. අන්න ඒ වගේ ආයතන වලට අවස්ථා වැඩි වෙලා තියෙනවා නේද? ඒතර බොහෝ රැකියා ඒකත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම කාන්තාවන් අතීතයට සාපේක්ෂව වර්තමානයේ ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වෙලා තියෙනවා. ඔවුමුත් හිතනවා ව්‍යවසායිකාවක් වෙන්න පුළුවන් කියලා. දැන් මේ දවස්වල ටීවී එකේ ඇඩ් යන්නේ නේද? මම මෙතෙන්ට ආවේ මේ අහවල් බැංකුවේ මෙන්න මේ නිසා. ලිය සවිය කියයි දිරි සවිය කියයි නේද? අන්තිමේදී කාන්තාවන්ට දාන්න නම් නැති තරම් දාලා බැංකු accounts පටන් ගන්න තියෙනවා. ඉතින් ඔය කොච්චර දැම්මත් ඇත්තටම එහෙම ව්‍යවසායකෝ බිහි වෙන ප්‍රමාණය අඩුයි. නමුත් බිහි වෙලා තියෙනවා. බිහි වෙමින් ඉන්නවා යම් ප්‍රමාණයකට. අපි කියන්නේ නැහැ කියලා. නමුත් සාපේක්ෂව අඩුයි. මොකද සමහර කාන්තාවන් ධෛර්ය සම්පන්න
ධෛර්ය සම්පන්න නැහැ කියලා කියන්නේ අර අපි කියන පෞරුෂය නැහැ නේද? බයයි. එහෙනම් බය වෙලා ඇත්තටම වැඩ කරන්න බෑ. ඕ මානසික උනන්දුවෙන් උත්සාහයෙන් ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒකත් ඒ සඳහා දැන් ඔයාලා හිතන්න උපාධියකුත් අරගෙන ඊට පස්සේ සමාජාල මේ වගේ පාඨමාලාවකුත් හදාරලා ඔක්කොම කරලා මේ හැදිලා තියෙන දේවල් එක්ක ගිහිල්ලා පිරිසක් ඉස්සරහා කතාවක් කරන්න කිව්වොත් එම් කකුල් දෙක වුණා. බෑ මට යන්න බෑ අයියෝ මං ගිහිල්ලා නැහැ කවදාවත් එහෙම කියලා. විශ්වවිද්‍යාලෙමුත් එළියට ඇවිත්. ලැජ්ජයි නේද? මොකටද ලැජ්ජා? විශ්වවිද්‍යාලයත් ලැජ්ජාවෙන් නේද? උගන්වපු ගුරුවරුත් ලැජ්ජාවෙන්. ඇයි විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් කිව්වොත් මට කතා කරන්න බෑ ඉස්සරහට යන්න බෑ. ඉස්කෝලේ නම් කමක් නැහැ කිව්වෝ. ඉස්කෝලේ කමක් නැහැ කියලා මමත් කියනවා කමක් නැහැ. ඉස්කෝලේ මොනවද ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට එහෙම වුණොත් එහෙම. මොකද මුලදී නම් ඔහොමයි ඕන තරම් මම දැකලා තියෙන හැබැයි මං ගාවට ආපු අය නම් මට හම්බෙච්ච අවස්ථාවන් වලදී ඒ බය යන්න කතා කරලා තියෙනවා. සමහර අය හිටවලා තිබිලා තියෙන ඕන තරම්. මොකද එහෙම බැයි නම් වැඩක් නැහැ. මොකද මෙතනින් හැදිලා යන්නේ නැත්තම් එළියට යන්නේ නැත්තම් ඒක වැඩක්ම නැහැනේ. මොකද සමහර විෂයන් එක්ක එහෙම ඉස්සරහට එන්නේ නැහැ. විෂය කරුණු උගන්වනවා, ඒ ආචාර්යවරුත් උගන්වනවා, විභාගෙත් වෙන එකයි ඉන්නේ. සමහර අය ඇත්තටම ඒ දරුවගේ ඒ අවශ්‍යතාවයන් ටික පෙන්නලා දීලා මේවා හදාගන්න කියන පිරිසක් ඉන්නවා. නැත්තේ නෑ. නමුත් තව පිරිසක් එහෙම පන්නගෙන යන්නෙත් නෑ. දැන් ඔය ආචාර්යවරු ගත්තත් මුල් කාලේ කොහොම කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කරන අය ඉන්නවා. ටිකක් කල් ගියාට පස්සේ නිකන් උපා වෙලා වගේ. මං කිව්වා අර කලකිරීම වෙනවනේ ආයතනික වශයෙන් එන කලකිරීම විවිධ විදිහට ආවට පස්සේ ඒවා එපා වෙනවා. ඊට පස්සේ යාගේ රාජකාරී අවශ්‍ය මට්ටමින් කරලා නිකන්. ඒ හින්දා තමයි අද මේ රටේ ඉන්න තරුණ පරම්පරාව ඉස්සරහට ඇවිල්ලා බය නැතුව වැඩකරනද එළඹෙන්නේ නැත්තේ. නමුත් ඔවුන් ඉස්සරහට ආවොත් හිතා ගන්න බැරි තරම් සවියක් බලයක් අපේ රට තුළ ගොඩනගා ගන්න පුළුවන්. හරිද? ඒ නිසා අද වෙද්දී කාන්තාවන් සම්බන්ධයෙන් කතා බහට ලක් කරන දැනට දින කීපයකට උඩදී කාන්තා දිනේ පවා සමරවුවා නේ. කාන්තාවන්ට දිනයක් තියෙනවා අපිට දිනයක් නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ 365 එක දවසක් කාන්තාවන්ට ඉතින් 364 පිරිමියයි සඳහා කියලා තමයි කියලා තියෙන පොත්වල. කොයි පොතේද කියලා හම්බෙනවමයි. හරි. ඊට පස්සේ පරිගණක තාක්ෂණය, තොරතුරු තාක්ෂණය නේද? ඊට පස්සේ ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන් තියෙන අධ්‍යයන පාඨමාලා මෙන්න මේ වගේ දේවල් නිසා අද වෙද්දී මොනවද වැඩි වෙලා තියෙන්නේ? කුඩා ව්‍යාපාර වැඩි වෙලා තියෙනවා. කුඩා ව්‍යාපාර වැඩි වෙලා තියෙනවා. නෑ මිඩ් එක්සෑම් එකේ ලකුණු ඇඩ් කරන්නේ. ඒක මතක තියාගන්න මිඩ් එක්සෑම් එකේ ලකුණු ඇඩ් කරන්න. හැබැයි මේකත් හොඳට මතක තියාගන්න. ගිය පාර එක්සෑම් රිසල්ට්ස් අවුට් කරනකොට ඉස්සෙල්ලාම එළියට දාන්න ඉස්සෙල්ලා ඒ රිසල්ට්ස් ටික මට හම්බ වෙනකොට එතන ළමයි 3 දෙනෙක් විතර වගේ මම දැක්කා ලකුණු 73 වගේ 74 වගේ ප්‍රමාණයක ඇදිලා ඉන්නවා. එතකොට මම ඔයාලට කියන අර පේපර් බලන කෙනාට කිසිම අවශ්‍යතාවයක් හැඟීමක් දැනෙන්නේ නැහැ. ඔයාට ඒකක් දෙන්න ඕනේ කියලා. මොකද ඒ අය ඔයා දැකලා නැහැ ඔයා කොයි විදිහට වැඩ කරේ කියලා දන්නේ. නමුත් මට ඇත්තටම හැඟීමක් පහළ වෙනවා ඔයාලා හැමෝටම මේකක් අරන් දෙන්න ඕනේ කියන තැන මම උනන්දුවෙන් උගන්වනවා. එතකොට මේ 74 තිබ්බ කෙනාට අඩුම ගානේ එක ලකුණක් වැඩි කරගන්න පුළුවන් නම් කොහොම හරි කියලා මම කතා කරලා සමහර අවස්ථාවන් වලදී ඉල්ලීම් කරලා මේ පේපර් එක ආපහු ගෙනලා මටත් බලන්න පුළුවන්ද කියලා අහලා එහෙම බලපු අවස්ථා තියෙනවා. හරිද? එහෙම බලලා ඊට පස්සේ යාගේ මිඩ් එක්සෑම් එකේ ලකුණුත් බලලා. මිඩ් එක්සෑම් එකේ සමහරවල් හිතන්නකො ලකුණු 97ක් 98ක් ගත්තේ කෙනෙක් තමයි මේ 74 ඇඳිලා ඉන්නේ. ඒතර මේ ආදී කරුණාකාරණා සියල්ල කතා බහ කරලා ආපහු බලලා කොහෙන් හරි ලකුණක් එකතු කරපු 3-4 දෙනෙක් හිටියා. ඒතර ඒ ළමයි දන්නේ මම ඒක කරලා ඒ ළමයට එකක් අරන් දුන්නා කියලා. මොකද මම මේක කියන්නෙත් නෑ ඒක. නමුත් මම මේ ඔයාලා එක්සෑම් එක ලියන්න ඉස්සෙල්ලා කිව්වේ ඒ නිසා මිඩ් එක්සෑම් එකේ උපරිම ලකුණු ගත්ත අයට වාසියක් තියෙනවා. නැත්තේ නෑ. හැබැයි ඒකේ ලකුණු එකතු කරන්නේ නෑ. ලකුණු 68ක් 69ක් ගත්ත කෙනාට ඒක කොහොමද හම්බෙන්නේ නෑ. මොකද එයාට සෑහෙන ලකුණු ප්‍රමාණයක් කියුවේ එහෙම නෙවෙයි. මොකද එක ලකුණක් හරි යම් තැනක අඩු වෙලා තිබුණා නම් ඒකත් බලනවා. මොකද මිඩ් එක්සෑම් එකේ ගත්ත ඒ ලකුණත් බලනවා ඒ වගේ තැනකදී. ඒ හැරෙන්න ඒකේ ලකුණු නම් එකතු කරලා එහෙම දෙකෙන් බෙදලවත් එහෙම එකක් කරන්නේ නැහැ. හරිද? ඒක මතක තියාගන්න. ඉතින් ඔයාලට මේකෙන් ලකුණු 80ක් හම්බ වෙනවා පේපර් එක අස්සෙන්.
ප්‍රොජෙක්ට් එකේ ලකුණු 80 එහෙම් පිටින්ම ගන්න පුළුවන් අනිවාර්යෙන් ලකුණු 18කට එහා පහසුවෙන් මේ ලකුණු ටික ගන්න පුළුවන්. මේ ප්‍රොජෙක්ට් එක කරන විදිය මම ලෑස්ති කරලා දෙන්න කතා කරන්න අන්තිමේදී. හරි? රයිට්. එහෙනම් ඊගොට අපිට තියෙන්නේ මොකද්ද? තුන්වෙනි කාරණාව පාරිසරික අභියෝග. පාරිසරික අභියෝග. තුන්වෙනි කාරණාව තියෙන අපිට පාරිසරික අභියෝග. පාරිසරික අභියෝග ගැන කතා කරද්දී අපි දන්නවා ශීඝ්‍ර වෙනස් වීම, ශීඝ්‍ර වෙනස් වීම. ඒ වගේම අන්තර්ජාල විප්ලවය, අන්තර්ජාල විප්ලවය, ඒ වගේම ශ්‍රම බලකාල විදග්ධය, ශ්‍රම බලකාල විදග්ධය, ඒ වගේම ගෝලීයකරණය, ගෝලීයකරණය, ඒ වගේම විවස්ථාපිත අනුපනත්, විවස්ථාපිත අනුපනත්, ඒ වගේම දික්ත වෘත්තීය පවුල් මම අර ඉස්සලා මතක් කරේ. දික්ත වෘත්තීය පවුල කියලා කියන්නේ මොකද්ද? ස්වාමියායි බිරිඳයි කියන දෙදෙනාම රැකියාවල නිරත වීම. ඊට පස්සේ සේවාංශයේ වර්ධනය හා සේවාංශයේ වර්ධනය. ඉතින් සේවාංශයේ වර්ධනය සඳහා බලපාපු සාධකත් අහලා තිබුණා. එතකොට පාරිසරික අභියෝග කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. දැන් බලන්න එනවා මේක ASCII අපි කරුණු කීයක් කතා කරන්නේ? තනිපුද්ගල අභියෝග තිබුණා 6ක්. සංවිධානමය අභියෝග තිබුණා 9ක්. පාරිසරික අභියෝග තිබුණා 7ක්. 16යි 22ක්. හරි. දැන් තේරෙනවද මේක ASCII අපි කරුණු කීයක් කතා කරලා තියෙනවද? කරුණු 22ක් කතා කරලා තියෙනවා. හරි. ඒතර ওই 22කින් අනිවාර්යෙන් ප්‍රශ්න අහනවද නැද්ද අපි? අහනවම තමයි. එතකොට සේවාංශයේ වර්ධනය සඳහා බලපාපු හේතු අහලා තිබුණා. ඒ කියන්නේ පාරිභෝගිකයන්ගේ රුචිකත්වය හා තේරීම් වල වෙනස් වීම, ඒ වගේම නීති රීති හා අනපනත් වල වෙනස් වීම, විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව තුලින් ඇතිවෙච්ච බොහෝ අංශවල රැකියා ඇතිවීම, ඒ වගේම ව්‍යාපාර සංවිධාන විවිධාංගීකරණයට ලක් කිරීම, සංවිධානකරණය වගේ විවිධ දේවල් වලට යොමු වීම නිසා මේ වගේ තත්ත්වයන් ඇති වුණා. හරිද? ඔන්න ඔය ටික ඔය පාඩමත් එක්ක අපිට කතා කරලා ඉවර කරන්න පුළුවන්. ඊගාවට මම ගත්තොත් එහෙම තව වැදගත් පාඩමක් තමයි අපිට අනිවාර්යයෙන් වැදගත් වෙන එකක් තමයි අභිප්‍රේරණය. අභිප්‍රේරණය. එතකොට අභිප්‍රේරණය අපිට වැදගත් වෙන්නේ ඇයි කියලා ගත්තොත් අභිප්‍රේරණය ඇතුලේ ගිය පාර ලකුණු මම හිතන්නේ ලකුණු තිබුණා ඔක්කොම ලකුණු 15කට කිට්ටු වෙන්න තිබුණා. අභිප්‍රේරණය 10ක් 12ක් ලකුණු 12ක් විතර අභිප්‍රේරණය ඇස්සේ තිබුණා. එතකොට මේ පාරත් අභිප්‍රේරණය තියෙනවා. එතකොට අභිප්‍රේරණය ගත්තට පස්සේ අභිප්‍රේරණයේ ඇතුලේ කතා කරන න්‍යායන් ටික මේ න්‍යායන්ගෙන් එකක් අනිවාර්යයෙන්ම ලියන්න පැහැදිලි කරන්න එනවාමයි. සමහරවිට එකක් වෙන්න පුළුවන්, සමහරවිට දෙකක් වෙන්නත් පුළුවන්. එතකොට අභිප්‍රේරණ ක්‍රියාවලිය ඔයාලා දන්නවා උක්තිමත් නොවූ අවශ්‍යතාවයන් තියෙනවා. අවශ්‍යතාවයන් තියෙනවා නේද? මේ තෘප්තිමත් නොවූ අවශ්‍යතාවය අපි කියන්නේ අසහනය මගින් ඇදගෙන යනවා. අසහනය. ඉතින් මේ අසහනයෙන් ඇදගෙන අපි කියන ඩ්‍රයිවර්ස් ටෙන්ෂන් එක නේද? එතකොට මේක ඇදගෙන යාම. ඇදගෙන යාම ඩ්‍රයිවර්ස්. ඊට පස්සේ මේක තමයි අපි සොයන චර්යාව. සොයන චර්යාව ඊට පස්සේ අවශ්‍යතාව තෘප්තිමත් වීම නේද? අවශ්‍යතාවය තෘප්තිමත් වීම ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අසහනය අවම වීම. හැබැයි නැවත ආපහු තෘප්තිමත් නොවූ අවශ්‍යතාව ඇති වෙන්න පුළුවන් දෙයිද?
පුළුවන්. ඕක මම ඔයාලට තවත් සරලව මෙන්න මෙහෙම කිව්වා පිපාසය තියෙන කෙනෙක්. පිපාසය. ඒතර මෙතන තමයි පිපාසය ඉටු නොවුණු අවශ්‍යතාවයක් තියෙනවා. හරි. ඒතර පිපාසයේ තියෙනවා මෙතන සිසිල් වීම. ඊගාට මෙතන තියන්න පුළුවන් මෙතනින් මිලදී ගැනීම. ඊට පස්සේ මෙතනින් පානය කිරීම. ඊට පස්සේ පිපාසයේ සංසිඳවීම. ඊගාට නැවත පිපාසය ඇති වෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. නේද? ඒතර ඔක විවිධ විදිහට නිර්වචනය කරන්න පුළුවන් අර්ථ දක්වන්න පුළුවන්. කොහොම නමුත් අභිප්‍රේරණය කියන එක ASCII තියෙන්නේ මොකද්ද? ඉටු නොවුණු අවශ්‍යතාව. මේ ඉටු නොවුණු අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා පුද්ගලයෙකු ප්‍රේරණය වීම තමයි අභිප්‍රේරණය ASCII තියෙන්නේ. ඒතර මෙන්න මේක පිළිබඳව කතා කරනකොට අපිට විභාගයට අහන්න පුළුවන් සමානලාවට න්‍යාය පැත්තකින් තියලා සංවිධානයකට අභිප්‍රේරණය වැදගත් වන්නේ ඇයි? දැන් ඒතකොට හිතා ගන්න බෑ වාට උත්තරයක් දෙන්නේ කොහොමද කියලා. ලියන්නේ කොහොමද කියලා. මොකද ඔයා හිතාගෙන ගියාම ඇස්ලෝගේ අවශ්‍යතා දූරාවලිය ඇන්දොත් හයිරෙක් එක ඇන්දා මම ටට්ටක් ගාලා ලියා යන්නම් කියලා. එහෙම නැත්නම් two factors theory එක මම ලියන්නම්. එහෙම නැත්නම් x y න්‍යාය මම ලියන්නම්. එතකොට මේවා වික්ටර් රූම්ගේ අපේක්ෂා න්‍යාය මම ලියන්නම් කියලා හිතාගෙන හිටියා. හැබැයි විභාගයට අහලා තියෙනවා අභිප්‍රේරණයේ වැදගත්කම සංවිධානය. දැන් මොකද කරන්නේ? දැන් කොහොමද මම උත්තර ලියන්නේ? අන්න ප්‍රශ්නයක් එනකොට අපිට හිතා ගන්න බැරි වෙන්න පුළුවන් සමහරවිට. ඒ නිසා මේ වගේ වෙලාවක ඇහුවොත් එම අභිප්‍රේරණයයි වැදගත් වෙන්නේ. සංවිධානයක ඉන්න සේවකයන්ගේ අවශ්‍යතාවයන් ඉටු නොවුණා කියලා කියන්නේ එහිදී සේවකයෝ තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා උනන්දු වෙනකොට ඒ තුල ඵලදායීතාවයට යම් බලපෑමක් ඇති කරනවා. හරිද? එතකොට සේවකයන්ගේ ඉටු නොවුණු අවශ්‍යතා ඉටු කිරීම සඳහා සංවිධානයේ අවස්ථාව දෙනකොට ඒ සඳහා මඟ පෙන්වනකොට සංවිධානයේ ඉන්න සේවකයෝ උනන්දුවෙන් උද්‍යෝගයෙන් කටයුතු කරනවා. එතකොට සංවිධානයේ අපේක්ෂිත අරමුණු පරමාර්ථ ඉටු කර ගන්න පුළුවන්. හරි? එතකොට එයාගේ අරමුණු ඉටු කර ගන්නකොට එයා හරහා සංවිධානයේ අරමුණු පරමාර්ථ ඉටු කර ගන්න පුළුවන්. ඒ නිසා මොටිවේෂන් ෆැක්ටර් එකක් බලපාන සාධකයක්. දැන් සමහරවිට හිතන්නකෝ මම පන්ති යනකොට මුල් කාලේ පන්තියේ තරම් ප්‍රිය නැහැ නේද? ඊතරම් ප්‍රිය නැහැ. බොහොම අල්ලසව ගිහිල්ලා ටිකක් වෙලා ගිහිල්ලා පස්සේ ඉඳගෙන ඉඳලා පුළුවන් නම් කලින් ඇවිල්ලා දෙන නෝට් එකක් එහෙම මෙහෙම ලියාගෙන තමයි හිටියේ. හැබැයි අභිප්‍රේරණ සාධකයක් ආවා නේද? මේ පාඨමාලාවෙන් යන්න පුළුවන් රැකියාවක් ළඟා ගන්න පුළුවන් කියලා මම දැනගත්තා හරියට. අන්න දැන් මම ටිකක් උනන්දු වෙලා වැඩ නේ පාඨමාලාව මේ කරුණු කාරණා මේක වටිනවා. ඊට මේක අරන් සමාජයට ගියට පස්සේ පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා මම මෙහෙම කරලා හරියන්නේ නැහැ. මම මේකට මහන්සිලා වැඩ කරන්න ඕනේ කියලා අභිප්‍රේරණයක් කියලා කියනවා. ඊට පස්සේ මේකේ පළවෙනියා දෙවෙනියා වෙන අයට මෙන්න මේ වගේ දේවල් හම්බ වෙනවා. සම්මානයක් හම්බ වෙනවා. මෙඩල් එකක් හම්බ වෙනවා. පිළිගැනීමට ලක් කරනවා. එතකොට මොකද වෙන්නේ? අන්න අභිප්‍රේරණය වෙලා ඉස්සරහට එන්න බලපානවා. නේද? ඔයිට එයා ගිහිල්ලා සමාජලාට මේ පන්තියේ ලස්සන ගෑනු ළමෙක් හම්බ වෙනවා නේද? එයා හම්බ වෙන්නේ පන්තියේ නෝඩ විතරයි. ඊට පස්සේ දැන් පාඨමාලාව කෙසේ වෙතත් අර ගෑනු ළමයා දැක බලා ගැනීම සඳහා සමාජලාට පන්තියට එනවා නේද? එහෙම ඇත ඕන තරම් ඉන්නවද නැද්ද? ඉන්නවා. මගේ මම ඉස්කෝලේ යන කාලේ දැන් අපිත් එක්ක ඉගෙන ගත්තේ ස්ටැට් සබ්ජෙක්ට් එකට යන්න ඕනේ. හැබැයි සිංහල පන්තියට යන්නේ. පස්සේ මම හිතුවා තෝ සිංහලද කරන්නේ ස්ටැට්ද කරන්නේ කියලා අහුවාම නෑ පොඩ්ඩක් හිටපන්කෝ කියලා හැමදාම කාඩ් එක අරගෙන සිංහල පන්ති කියලා නේද? ඒතකොට එහෙම මොකද්ද එහෙම යන්න හේතුව? අභිප්‍රේරණ සාධක නේ. එයාට යම් අභිප්‍රේරණ සාධකයක් තිබෙන්න අන්තිමේදී ගිහලා සිංහල ඉගෙන ගන්න. ඈ හැබැයි විභාගෙ ලියන්න තිබුණා මොකද ස්ටැට්. ඉතින් මේකට විභාගෙ ලියා ගන්න බැරුණා හරියට. මම හිතන්නේ විභාගයේ අපේක්ෂිත ප්‍රතිඵල කොහොමවත් හම්බුන්නේ නැහැ. ඒක ඉතින් හම්බෙන්න විදියකුත් නැහැනේ. මොකද ස්ටැට් ඉගෙන ගන්න ඕන වෙලාවේ සිංහල පන්තිරි ගිහින් ඉඳගෙන ඉඳලා කවි අහගෙන හිටියා කියලා වැඩක් වෙන්නේ නැති නිසා. කොහොම නමුත් එක් පුද්ගලයෝ ගත්තා. පස්සේ සමහර ආයතන වලට ප්‍රියයි, සමහර අය ප්‍රිය නැහැ. ඒතර ඒ ප්‍රිය වෙන්න පුළුවන් විවිධ සාධක තියෙන්න පුළුවන්. ඒ සාධක දැන් ඔයක අපි සරලව කිව්වට සමහර අය කාන්තාවන් උපයෝගී කරගෙන සේවාදායකයන් ආකර්ෂණය කියන්නේ අපි කියන්නේ අලවිය වැඩි කර ගැනීම සඳහා ආකර්ෂණීය මෙවලමක් විදිහට කාන්තාවන් පාවිච්චි කරන ඔය රෙදිපිලි අලෙවි කරන ආයතනවල ඒ වගේම විදේශිකයන්ට ඔය ජෙම්ස් වගේ මුතු මැණික් මාල විකුණන තැන්වල මේ වගේ තැන්වල
සංචාරක ව්‍යාපාරික ක්‍රියාත්මක වෙන තැන්වල බොහෝ අවස්ථාවන් වලදී ඒ සඳහා සුදුසු අය තෝරලා ගන්නවා. ඉතින් මම දන්න එක්තරා ආයතනයක් තියෙනවා. ඒ ආයතනයට සම්බන්ධ වෙන ගෑනු ළමයිට ප්ලාස්ටික් සර්ජරි එකක් කරගන්න ගිහලා මූණ හැඩ කරගෙන එන්න පිටරට යවනවා ඒ ආයතනයේ වියදම්. මොකද ඒ ප්‍රියමනාපය විතරයි ගන්න. ඒ තව ප්‍රියමනාප කිරීම සඳහා මේකප් වලට අරගෙන සංවිධානයේ වියදම්. ආයතන. ඉතින් අපි හිතන්නේ හැබැයි එහෙම ආයතන තියෙන්නේ නේද? දැන් ගුවන් සමාගම් තියෙන ගුවන් සමාගම් ගුවන් සේවිකාවන්ගේ ඒ ලස්සන රැක ගැනීම සඳහා ඔයාලා හොයලා බලන්නකෝ ගුවන් සේවිකාවක් පැයකට කලින් මේකප් එක දාලා ඔක්කොම කරලා ලෑස්ති වෙන. පැය එකක් පැය 3ක් විතර යනවා. එතකොට ගුවන් යානෙට යන්න ඉස්සෙල්ලා අර වෙඩින් එකට හැඩ වෙනවා වගේ මේකප් එක දාලා ඔක්කොම කරලා ඒ දේවල් හරියට තියාගන්න ඕනේ. නිදාගෙන ඉඳලා නැගිටලා තියෙන්න ඕනේ. අස්සතු වෙලා තියෙන්න බෑ. ලස්සනට ඉන්න ඕනේ. එතකොට ඒ දේවල් ඒව අභිප්‍රේරණ සාධක. ඒතර ගුවන්ෙන් ගමන් යන කෙනාට ඒක අභිප්‍රේරණ සාධක. ඉතින් මාත් ඔක හොයලා බලුවා. ඇත්තට මේ ගුවන් ගමන් වලදී එහෙම වෙනවා. නමුත් මම සමහර අවස්ථාවන් වල ගුවන්ගත වීම වලදී පැය 14 15 16 වගේ කාල ගත වෙන වෙලාවල් තියෙනවා. හැබැයි ඒ වෙලාවල් වල බලද්දී අර ඉස්සල්ලාම නගිනකොට ෆ්ලයිට් එකට නගිනකොට තිබ්බ ඒ ගැම්ම එයා එන ඊට පස්සේ කොහෙද හරි ගිහිල්ලා මුල්ලකට ගිහිල්ලා ඔළුව ගහගෙන ඉඳලා නිදිමත ඊට පස්සේ හැබැයි ඒක පාන්න කිට්ටු වෙනකොට කැම දෙන වෙලාවල් වලදී ආපහු ටටක් ගාලා කොණ්ඩේ හදාගෙන ඔක්කොම කරගෙන එනවා. හැබැයි S2 රතු නම් නැති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ආයතනවල සේවකයන් දෙන වරප්‍රසාද දැන් ගුවන් සේවිකාවට ඒ ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කිරීමේදී සැලකිය යුතු අවධානමක් තියෙනවානේ. මොකද මෙහෙන් නැගලා එහෙම බහිනකම් ෂුවර් නෑනේ. ඒතකොට ඒ අය එතන රැඳිලා ඉන්නේ මොකක් එක්කද? අවිප්‍රේරණ සාධකත් එක්ක. අවිප්‍රේරණ සාධක කියලා කියන්නේ එයාලට හම්බෙන දේවල් ටික. ඒතකොට අන්න ඒ නිසා පොදුවේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඒ වගේ උත්තරයක් ගොනු කරගන්න. හරිද? right. ඊගාවට අනිවාර්යයෙන්ම මෙන්න මේ න්‍යායන් ටික නම් වැදගත් වෙනවාමයි. මොකද්ද? මැස්ලෝගේ අවශ්‍යතා දුරාවලිය. හරිද? අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා මොකද්ද? මැස්ලෝගේ අවශ්‍යතා දුරාවලිය. ඒතර මැස්ලෝගේ අවශ්‍යතා දුරාවලිය ඉගෙන ගත්තා මේ වගේ කරුණු 5ක් ඔස්සේ. නේද? එතකොට මූලික අවශ්‍යතා අපි කිව්වේ භෞතික අවශ්‍යතා physically needs. ඊට පස්සේ අපි කතා කරා ආරක්ෂක අවශ්‍යතා, ආරක්ෂණ අවශ්‍යතා, සමාජීය අවශ්‍යතා, ගරුත්ව අවශ්‍යතා, ආත්ම පරිපූර්ණ අවශ්‍යතා. ඒබ්‍රහම් මැස්ලෝ තමයි මේ කතා කරන්නේ. හරි. ඊට පස්සේ අපි කතා කරා two factors theory එක කතා කරා නේද? two factors එනකන් ද්විසාධක න්‍යාය, තෘප්තිමත් සහ අතෘප්තිය ගැන කතා කරා, ස්වස්ථතා න්‍යාය කියලා මේකට කතා කරා. මේකේ අතෘප්තිය, මේ පැත්තේ තෘප්තිය, මෙතන උපේක්ෂාව. හරි. අතෘප්තිකාරක සාධක ඉවත් වුණාම තෘප්තිය ඇති වෙනවා කියලා තමයි ෆෙඩරික් හර්ස්බර්ග් කතා කරලා තිබ්බේ. ඒතකොට න්‍යායන් ඉදිරිපත් කරපු අය නමුත් අහනවා පේපර් එක අස්සේ. හරිද? ඒ නිසා න්‍යායන් ඉදිරිපත් කරපු අය අනිවාර්යයෙන්ම මේකේ වැදගත් වෙනවා. එතකොට ඒක ASCII ස්වස්ථතා සාධක සහ අභිප්‍රේරණ සාධක මොනවාද? සේවකයෙක්ගේ අතෘප්තිය ඉවත් වීම සඳහා බලපාන සාධක මොනවාද? තෘප්තිය ඇතිවීම සඳහා බලපාන සාධක මොනවද කියලා කතා කරලා තිබුණා. ඒ වගේම ඊට පස්සේ අපි කතා කරපු x හා y න්‍යාය. x හා y න්‍යාය. ඩග්ලස් මැක්ග්‍රෙගර් ඉදිරිපත් කරපු x හා y න්‍යාය. ඒතර මේකේ x එකේ මොනවද කිව්වේ? y එකේ මොනවද කිව්වේ? සේවකයෙක් දිහා සුභවාදීව බැලුවා. y එකෙන් සේවකයෙක් දිහා අසුභවාදීව බැලුවා x එකෙන් නේද? එතකොට x න්‍යායට අනුව බලපු සාධක මොනවද? x න්‍යායට අනුව පළවෙනි එක ගත්ත මොකද්ද? සේවාදායකයන් අකමැති රැකියා කටයුතු කරන්න. නේද? සේවාදායකයන් අකමැති රැකියා කටයුතු කරන්න. ඒ වගේම දෙක සේවාදායකයන් විසින් වැඩ කිරීමට අකමැත්තක් දක්වන නිසා ඔවුන්ට දඬුවම් කිරීමට සිද්ධ වෙනවා. නේද? දඬුවම් කිරීමට සහ බලපෑම් කිරීමට සිද්ධ වෙනවා. ඒ වගේම තුන්වෙනි එකෙන් කිව්වා වගකීම් බාර ගන්න අකමැතියි. වගකීම් බාර ගන්න අකමැති හැම විටම විධිමත් මඟ පෙන්වීමක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හතරවෙනි එක බොහෝ සේවකයන් තමන්ගේ රැකියාව සුරක්ෂිතතාවය ගැන විතරයි හිතලා කටයුතු කරන්නේ. එහෙම නැතුව රැකියාව කරන එකේ ඒක ගැන හිතන්නේ තමන්ගේ අවශ්‍යතාවයන් ගැන විතරයි හිතලා කටයුතු කරන්නේ. Y එකෙන් කියන්නේ මොකද්ද? සේවාදායකයෙකින්
තම කටයුතු බොහොම උනන්දුවෙන් උද්‍යෝගයෙන් බොහොම තෘප්තිමත්ව ක්‍රීඩා කරනකොට සතුටක් ලැබෙනවා වගේ කියලා හිතාගෙන කරනවා කියලා කිව්වා. එහෙම සේවකයෝ හොයාගන්න මම කිව්වා අමාරුයි කියලා. මොකද එහෙම අයත් ඉන්නවා. ඒ වගේම සංවිධාන අරමුණු ඉටු කර ගැනීමට උනන්දු වන්නේ ස්වයං මඟ පෙන්වීමක් හා පාලනයක් ඇති කර ගැනීමෙන්ම ඒ අය වැඩ කටයුතු කරනවා. ආයේ මඟ පෙන්වන්න ඕනේ. එයාලම හිතලා වැඩ කරනවා. ඒ වගේම එයාලා වගකීම් බාර ගන්න කැමති වගකීම් හොයාගෙන යනවා ඒ අය. ඒ වගේම නිර්මාණශීලී තීරණ ගැනීමේදී සංවිධාන විසිනුත් ඒ අය සම්බන්ධ කර ගන්නවා කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඒතර ඔය කරුණු කාරණා ටික කතා කරා. ඊට පස්සේ මම වැදගත් න්‍යායක් විදිහට වික්ටර් රූම්ගේ අපේක්ෂා න්‍යාය කතා කරා. ඒතර වික්ටර් රූම්ගේ අපේක්ෂා න්‍යායය මම ගිය සතියේත් මතක් කරා. වික්ටර් රූම් විසින් ඉදිරිපත් කරපු කරුණු පහක් ගැන නේද? ඒ කරුණු පහත් එක්ක පළමු මට්ටමේ වික්ටර් රූම් ඉදිරිපත් කරා මොකද්ද? පළමු මට්ටමේ ප්‍රතිඵලය ඊට පස්සේ දෙවන මට්ටමේ ප්‍රතිඵලය ඒ වගේම අපේක්ෂාව ඒ වගේම උපකරණයක් වීම අගේවත් වටිනාකම. හරිද? එතකොට ඔන්න ඔය කරුණු කාරණා ටික ඕකාස්සේ කතා කරන්න සිද්ධ වුණා. එතකොට ওই ටික අපි කතා කරා. එතකොට අභිප්‍රේරණයේ කියන පාඩමෙන් අපිට ඔන්න ඔය ටික අනිවාර්යයෙන්ම එනවා. හරිද? එතකොට ඕකෙම මම කතා කරලා ඉවර කරන්නම් නායකත්වයක්. එතකොට ඔයාලා මතක තියාගන්න අනිවාර්යෙන් නායකත්වයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මේ පාර අහනවාමයි. ඒක විශ්වාසයි පැහැදිලි. හේතුව තමයි වර්තමාන නායකත්වයේ සම්බන්ධයෙන් තියෙන ගැටලු සහගත තත්ත්වයන්. ඒ කියන්නේ අද තියෙන ප්‍රශ්න තමයි ඉස්මතු කරන්නේ පේපර් එක ASCII. එතකොට ඔය ඩොලර් ප්‍රශ්නයත් එක්ක විනිමය ප්‍රශ්නයත් එක්ක මේ ඇතිලා තියෙන ආර්ථිකමය කරුණු කාරණා මේවත් එක්ක ව්‍යාපාර ලෝකයේ ඇතිවෙච්ච ප්‍රශ්න ඔයාගේ පේපර් එක ASCII බලාපොරොත්තු වෙනවා. සමහරවිට ඔයාගෙන් උත්තර හොයන්න යන්නත් පුළුවන්. එහෙම නෙවෙන්නේ ඕනම අවස්ථාවක පේපර් එකක් තියෙනකොට ඒ පේපර් එක වර්තමානයේ තියෙන ප්‍රශ්න තමයි පේපර් එක ASCII නිරන්තරයෙන් අහන්න උත්සාහ කරන්නේ. ඉතින් සිද්ධාන්ත මේ කරුණු කාරණා මේකත් එක්ක ගලපගයි. ඒතර මේකත් එක්ක ගලපගෙන තමයි අහන්නේ. ඒතර සිද්ධාන්තයෙන් එහා ගිහිල්ලා අහන්නේ නැහැ. හැබැයි ගලපන්න වෙනවා. දැන් ඒ නිසා නායකත්වය ගැන අහද්දී වර්තමානීය සාර්ථක නායකත්වයක් සමාජ පැවැත්ම උදෙසා කෙසේ දායක වේද? නැවත සංවිධාන සාර්ථකත්වයේ සඳහා කෙසේ දායක වේද? නායකත්වයේ දුර්වලතා හේතු කොටගෙන සංවිධාන පරිසරයේ නැවත සංවිධාන බිඳවැටි විමසක්. දැන් අහන්න පුළුවන් විදි මම මේ කියන්නේ. එහෙනම් ඔයා ඉස්සල්ලාම කියන්න ඕනේ මොකද්ද? හොඳ නායකයෙක් කියලා කියන්නේ කවුද? නායකත්වය කියලා කියන්නේ කවුද? සංවිධාන අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා යටත් සේවකයන් එහෙම නැත්නම් එයා යටතේ ඉන්න අය. මෙහෙවන පුද්ගලයා තමයි අපි කියන්නේ නායකයා. ඔකට යටත් පුද්ගලයන් කියනකට වඩා හොඳ වචනේ තමයි අනුගාමිකයන් කියන එක. එතකොට නායකයෙක් සම්බන්ධයෙන් කතා කරනකොට නායකයෙක්ගේ තිබිය යුතු මූලිකම ලක්ෂණ හොඳම ලක්ෂණ තුන මොකද්ද? නිවැරදි දැක්මක් තිබීම, සංනිවේදනය සහ අනුගාමිකයන් වෙනුවෙන් පෙනී සිටීම. ඔය කරුණු තුන අනිවාර්යෙන් ලියන්න. මොකද්ද? නිවැරදි දැක්මක් තිබීම, මනාව වූ සංනිවේදනයේ, අනුගාමිකයන් වෙනුවෙන් පෙනී සිටීම. ඒතකොට දැක්මක් තියෙන කෙනෙක් එක්ක තමයි ඒ පිටිපස්සේ තමයි රැල්ල හැදිලා අනුගාමිකව විශාල වශයෙන් ගොඩ නැගෙන්නේ. හැබැයි එයාගේ දැක්ම අසාර්ථක නම් වැඩි කල් යන්න ඉස්සෙල්ලා එයා ප්‍රතික්ෂේප කරනවා නේද? දැන් සමහර දේශපාලඥයන් අපි හිතව හොඳ දැක්මක් තියෙන කෙනෙක් කියලා. එතකොට එයා අවස්සේ පෝලිං හැදිලා කෑ ගහගෙන ගියා. හැබැයි මේ දැක්ම යම් කිසි ගැටලු සාගත තත්ත්වයන් ඉස්මතු වෙනකොට එයා ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා විතරක් නෙවෙයි විරෝධය දක්වනවා නේද? විශාල වශයෙන් විරෝධය දක්වනවා. එතකොට ඔයාලට තියෙන මේ නායකත්ව භූමිකාවෙන් මිනිසු අනුගාමිකව ඈත් වෙනකොට ඒ නායකයා නිකම්ම ප්‍රතික්ෂේප වෙනවා. එතකොට සංනිවේදනය නැතුණාම සමාජලාට මේ නායකයාට නිවැරදි සංනිවේදනය කරගන්න බැරි වුණාම වැඩක් නැහැ. ඒ වගේම අනුගාමිකයන්ට යම් කිසි ගැටලු සාගත තත්ත්වයක් ඇති වුණාට පස්සේ අනුගාමිකයෝ වෙනුවෙන් පෙනී හිටින්නේ නැත්නම් ඒ නායකයාගෙන් ඇති වැඩක් නැහැ අපිට නේද? ඒතර ඒ නිසා නූතන සමාජයට මේක ගලප ගන්න පුළුවන්. ගලපගෙන අහන්න පුළුවන්. අපි එහෙනම් උපරිමයෙන්ම ලියන්න. අද ඔයාලගේ අදහස් ටික දාන්න මේකට. දාලා ලියන්න. එතකොට ඒ වගේම නායකත්වයේ සම්බන්ධයෙන් අපිට පොදු කරුණු කාරණා ඇහුවොත් එහෙම හොඳ නායකයෙක්ගේ ගති ලක්ෂණයන් මොනවද කියලා ඇහුවොත් එහෙම අපි දන්නවා ආත්ම විශ්වාසය, ආත්ම පරිපූර්ණත්වය,
දැනුම හැකියාව පළපුරුද්ද නේද? නම්‍යශීලී බව ඇහුම්කන් දීම දැන් අපිට තේරෙනවා සමහර අය ඇහුම්කන් දෙන්නෙත් නැති. ඇහුම්කන් දෙන්න උවමනාවකුත්. ප්‍රශ්න ඇති වෙලා හැබැයි විසඳ ගන්න කිසිම උනන්දුවකුත් නැහැ. ඇහුම්කන් දෙන්නෙත් නැහැ. නම්‍යශීලීත් නැහැ. ඒතර එහෙම නායකයෝ වැඩක් නැහැ. ඒතකොට නවුත්පාදනය කියනවා නැත්තරම නැති වෙලා තියෙනවා. එහෙනම් නවුත්පාදනය වගේ දේවල් අපිට ඕනේ. ඒතකොට මේවා තමයි අපි සම්බන්ධ කරගන්න ඕනේ පේපර් එක ඇස්සේ උත්තර ලියන්න ගියාට පස්සේ. ඊගොල්ලෝ නායකත්වයේ සම්බන්ධයෙන් අදාළ වෙන න්‍යායන් මම ඔයාලට කතා කරා. ගති ලක්ෂණ න්‍යාය නේද? ගති ලක්ෂණ කියලා කියන්නේ නායකයෙකු වීම හෝ නොවීම උපදීන් සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඉතින් නායකයෙකු වීම හෝ නොවීම ඇත්තටම උපදීන් සිද්ධ වෙනවා. අද සමාජයේ ඊට වඩා වෙනස් නේද? අතීතයේ එහෙම වෙන්න පුළුවන්. හැබැයි අද වෙද්දී මේක හත්පසින්ම වෙනස් එකක් බාටපත් වෙලා තියෙනවා. ඉතින් ගති ලක්ෂණ න්‍යායත් එක්ක කතා කරද්දී ගති ලක්ෂණ න්‍යාය තුළ පෞරුෂ ගති ලක්ෂණ තිබිය යුතුයි. ඒ වගේම චර්යාත්මක න්‍යාය. නායකයෙකු වීම හෝ නොවීම පුහුණුව තුලින් සිද්ධ කරන්න පුළුවන්. නේද? පුහුණුව තුලින් සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා තමයි ඔයාලා ඉගෙන ගන්න. ඒ නිසා අපි හිතන්න බැරි අපිට හිතා ගන්න බැරි කෝණයන්ගෙන් සමහර නායකයෝ ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ දැනුම් හැකියාවන් වර්ධනය කරගෙන ඉස්සරහට ඇවිල්ලා දක්ෂව විදියට වැජබෙන අය ඕන තරම් ඉන්නවා. ඒ ඇවිල්ලා තියෙන්නේ පුහුණුව හා සංවර්ධනය තුලින් ගත්ත දේවල් එක්ක. එතන කුල පරම්පරාවෙන් නැතුව ඉස්සරහට ඇවිල්ලා ඉදිරියට ආපු නායකයෝ හිටියා. දැන් ලංකාවේ ජනාධිපති ධූරයට එනකොට ආර් ප්‍රේමදාස මහත්තයා වගේ අය ගත්තොත් එහෙම ඒ අයට කුල පරම්පරාව සහ විවිධ ප්‍රශ්න තිබුණා. නමුත් අවසානයේ නායකයෙක් බවට පත් වුණා, රටේ නායකයා බවට පත් වුණා නේද? ඒතොර ඒ ඇවිල්ලා තියෙන්නේ අර ඉගෙනගත්ත සහ දැනුම් හැකියාවන් පාවිච්චි කරලා එතනට ඇවිල්ලා තියෙනවා කොහොම හරි පුහුණුවත් එක්ක. ඉතින් එහෙම එන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඉතින් අපේ රටේ විතරක් නෙවෙයි දැන් ඔබාමා වගේ අය ගත්තත් ඒ රටවල් වල ගිහිල්ලා ඒ තැන් වලට ආපු අය එතනට එන්න ඒ වගේ දේවල් පාවිච්චි කරලා තියෙනවා. ඒතොර ගති ලක්ෂණයෙන් එහාට ගිය දෙයක් චර්යාත්මක තුල තියෙනවා. ඒ වගේම අවස්ථානුකූල නායකත්වය කියලා කියන්නේ ඒ අවස්ථාවට ගැලපෙන කරුණු කාරණා. හැබැයි එයාට ගති ලක්ෂණ න්‍යායයේ ලක්ෂණක් තියෙන්න ඕනේ. පෞරුෂයක් නැති කෙනෙක් අවස්ථානුකූලව නායකයෙක් වෙන්නේ නැහැ. පෞරුෂ ගති ලක්ෂණ තියෙනවා නම් අවස්ථානුකූලව ඒක මෙහෙවන්න පුළුවන්. එහෙම මෙහෙවීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයාලා නායකත්වයේ සම්බන්ධයෙන් විවිධ න්‍යායන් කතා කරා නේද? ඒවා මම ඔයාලගේ නෝට් එක අස්සේ දුන්නා. කියව ගන්නත් කියලා දුන්නා. හරි. කරන්ට් එක ගියාලු නැල්ලු නේද? දැන් කරන්ට් එක කපනවලු. හරි. මම නායකත්වයෙන් ඉවර කරන්න ප්‍රශ්නයක් නැහැ මේක කතා කරලා. ඒතර නායකත්වයේ සම්බන්ධයෙන් නායකත්වයට බලය ලැබෙන විදිය ගැන මම කතා කරා නේද? ඒතර බලය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා මම කතා කරා. එතකොට ඔය න්‍යායන් ටික සහ නායකත්වයේ සම්බන්ධය කරුණු කාරණා ටිකත් මතක තියාගන්න. එතකොට ඔතෙන් එනකම් මම කතා කරලා එහෙනම් ඉවර කරන්නම්. අභිප්‍රේරණයත් කතා කරා, නායකත්වයත් කතා කරා. එතකොට තොරතුරු තාක්ෂණය කතා කරා, ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරන අභියෝග කතා කරා, විවිධත්වය කතා කරා, ඊට පස්සේ නූතන මානව සම්පත් කළමනාකරනගේ අභියෝග කතා කරා නේද? එතකොට අභිප්‍රේරණය කතා කරා, ඒ වගේම නායකත්වයත් කතා කරා. ඒතර ගැටුම් කළමනාකරණය ඉතුරු වෙනවා. ගැටුම් කළමනාකරණේ සංවිධාන චර්යාව, සංජානනයේ මේ කියන පාඩම් ටිකත් එක්ක මම ලබන සතියේ ඔයාලට අනිවාර්යයෙන්ම පේපර් එක ඇතුලේ මොනවද එන්නේ කියන එක හරි වීඩියෝ එක මම අනිවාර්යෙන් රෙකෝඩින් එක ඔයාලට දාන්නම්. හිට වෙද්දිම ලෑස්ති කරලා මම මේක දාන්නම්. මේක එඩිට් කරන්නෙත් නැතුව එහෙමම දාන්නම් ප්‍රශ්න නැහැ නේ. කමක් නැහැ මම බලලා දාන්නම්. මහන්සි වෙන්න මේ වෙලාවේ මොකද මේ වෙලාවේ මේකට මහන්සි වෙන එකේ ඔයාලට ප්‍රයෝජනෙ තීරේ අනාගතයේදී. ඒ නිසා උපරිමයෙන්ම සියලු දෙනාම ඒ සාමර්ථයකට යන්න උත්සාහ කරන්න ඒ සාමර්ථයක් ගත යුතුයි. මොකද මගේ ඉතිහාසය තුළ එහෙම අඩු සාමාර්ථය ගත්ත අවස්ථාවක් නැහැ කිසිම තැනකදී. ඒක මම උපරිමයෙන්ම කරලා තිබුණේ. උගන්වන දේවල් ඔක්කොම උගන්වලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට ලියන්නයි තියෙන්නේ. අවස්ථාව දැන් හදලා දීලා තියෙනවා. ඇඩ්මිෂන් එක එහෙනම් හෙට ඉඳන් ඔයාලට හම්බ වෙයි. ඇඩ්මිෂන් එකේ නමේ වරදක් තියෙනවා නම් WhatsApp එකට දාන්න නම වෙනස් කරගන්න ඉක්මනින්ම. එතකොට
ආර්ථිකමය වශයෙන් යම් ගැටලුවක් આવොත් ඒකත් WhatsApp එක හරහා මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් කෝල් නම්බර් එකට කෝල් එකක් හරි දීලා කියන්න මම ඒ ඇඩ්මිෂන් එක අරන් දෙන්න ඕන. වටපිටාව හදලා දෙන්නම්, ප්‍රශ්නයක් කරගන්න එපා. කොහොම හරි එක්සෑම් එක ලියලා ඉවර කරගන්න. හරි. එහෙනම් අදට මම ওই කරුණු කාරණා ටික ඉවර කරන්නම්. ගිය සතියේ කතා කරපු පේපර් එක යාළුවෙක් කරා ගන්න බැරි වෙච්ච අය ගන්න. හරි. අරගෙන උත්තර ටික මාක් කරගන්න. අද ඒකේ රෙකෝඩින් එක මම අරන් දෙන්නම්. ඉතුරු පාඩම් කීපය සහ ආසන්නතම පේපර් එකට මෙහෙම එයි කියන කරුණු කාරණා ටික අපි ලබන සතියේ ඉරිදා කතා කරමු. ආපහු මම මතක් කරනවා ඔයාලා සියලු දෙනාටම බ්‍රහස්පතින්දා උදේ දේම ගිහිල්ලා ගෙදර අම්මට කියලා නැත්නම් ආච්චිට කියලා කෑම ටිකක් උයලා නේද? ඒක අර අසන්න සත්තුන්ට දෙන්න ඔළුවේ තියාගන්න. පොයි දවසේ උතුම් කාර්යයක්. ඒක පාට පක්ෂ නේද? ಜಾති ආගම් කුලමල ભેද ඔක්කොම පැත්තකට දාලා අපිට කරන්න පුළුවන් සත්භාවයෙන් කරන්න පුළුවන් වැඩක්. ඒ නිසා ඒකත් එක්ක එකතු වෙන්න. හැබැයි ඒක කරපු කාර්යය සතුට මාත් එක්ක භුක්ති විඳින්න පුළුවන් ඡායාරූපයක් මටත් දාන්න WhatsApp එකට. හරි right. එහෙනම් අපි අදට මේ කටයුතු ඉවර කරනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔයාලට අහන්න? දැනගන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවද? නැහැ. හොඳයි. කැම්පස් එකේ එක්සෑම් එක આવොත් අනිවාර්යයෙන්ම ඇඩ්මිෂන් එකත් එක්ක වෙන දවසක් ඉල්ලන්න මේකප් ටෙස්ට් එකක් ඇරේන්ජ් කරලා දෙන්න. හරි? ඒක තමයි තිබුණු ප්‍රශ්නේ. වෙන මොකුත් ප්‍රශ්න නැහැ. එහෙනම් අපි අදට මේ කටයුතු ඉවර කරමු. දැන් සමහර අයට ලයිට් නැතුව ඇති. හැබැයි දැන් මට ලයිට් තියෙනවා. හැබැයි ඉස්සෙල්ලා මට ලයිට් තිබ්බේ නැහැ. ඕක තමයි තත්ත්වය. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් කියලා මම නවතින්නේ. බොහොම ස්තුතියි. Thank you, sir. Thank you, sir. Thank you.